Hi everyone. සුප්‍රාත්‍රික අපි ඔබ පිළිගන්නේ බහුවර්ණ කාලීන සිවිල් කතිකාවට මේ දවස්වල මොකද වෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් අපි කතා බහ කරමින් සිටින්නේ දිගින් දිගටම පසුගිය සති කිහිපයේ අද දිනේත් අපි අපේ මාතෘකාව වෙන් කර තිබෙන්නේ ඔබ වෙනුවෙන්ම මේ කාලීනව අපි මුහුණ දෙන ප්‍රශ්න නැත්නම් ගැටලු මේවාට අපි විසඳුම් සොයාගන්නේ කොහොමද මේවා පිළිබඳව අපි දකින්න කෝණය මොන ආකාරයෙන්ද අපිට ඉදිරියේදී අනාගතයේදී රටක් විදියට ජාතියක් විදියට අවසාන වශයෙන් පුද්ගලයා විදියට අපිට මොන වගේ ප්‍රශ්නවලට මොන වගේ අභියෝගයන් වලට මුහුණ දෙන්නට සිදු වෙයිද කියන කාරණය සම්බන්ධයෙන් අවධානයක් යොමු කරමින් තමයි මේ සාකච්ඡා මාලාවම පසුගිය සති කිහිපයේ සිට අපි ඉදිරියට රැගෙන එන්නේ විශේෂයෙන්ම සිවිල් සමාජයේ ඔබ දැනුවත් කරන පිණිස අදත් අපි විද්වතුන් තිදෙනෙකුට මේ කතිකාවට ආරාධනා කර තිබෙනවා මේ බහුවර්ණ කාලීන සිවිල් කතිකාව අපි සෑම විටම කතා කරන දෙයක් තමයි පුද්ගලයෙකු වත් සමාජයක වත් රටක වත් දියුණුවක් තිබිය යුතුයි කියන කාරණය. දියුණුව සොයාගෙන යන්නේ කොහොමද? දියුණුවට පාර කියන්නේ කොහොමද? අපි ඒ සඳහා වන සූදානම කොයි වගේද? මේ පිළිබඳව කතා බහ කරන විට විශේෂයෙන්ම පෞද්ගලිකව අපි පුද්ගලයෙක් විදිහට නැත්නම් අපේ පවුල එහෙම නැත්නම් අපේ සමාජය නැත්නම් අපි සංවිධානයක් කිසියම් විදිහට එකමුතුවක් විදිහට අපි කල්පනා කරනවා දියුණුවන්නේ කෙසේද කියන කාරණේ සම්බන්ධයෙන්. නමුත් කොයිතරම් දුරට අපිට රටක් විදිහට දියුණු වෙන්නට පුළුවන් වෙලා තියෙනවද? මේ ගෝලීයකරණය පිළිබඳව කතා බහ කරන යුගයක්, මේ විශ්ව ගම්මාන සංකල්පය පිළිබඳව කතා බහ කරන යුගයක්. ඒත් එක්කම අපිට ඕනෑම රටක් සමග බොහොම ඉක්මනින් ගනුදෙනු කරගන්නට එහෙම නැත්නම් අදහස් වමාරු කරගන්නට දැනුම වමාරු කරගන්නට පුළුවන් කාල පරිච්ඡේදයක්. නමුත් අපි ඒ කාල පරිච්ඡේදය තුලත් ඉන්නේ කොතනද? ඇයි අපිට දියුණු වෙන්නට බැරි? මොකද්ද තියෙන ප්‍රශ්නේ? මේ පිළිබඳව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ආරාධනා කරා මේ කතිකාවට තවත් විද්වතුන් තිදෙනෙකුට අද දිනේදී ජාත්‍යන්තර සමාජ විද්‍යාඥ මහාචාර්ය එඩ්වඩ් එම් පෙරේරා ඔබ තාමත් ගෞරවයෙන් පිළිගන්නවා අපේ කතිකාවට. ආයුබෝවන්. ඒත් එක්කම අපේ වයිඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ඔබතුමාවත් තාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ඒ වගේම කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක ආචාර්ය සමන්ත රත්නායක ඔබතුමාවත් තාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මහාචාර්ය එඩ්වඩ් එම් පෙරේරා මහාචාර්යතුමා බොහොම කාලයක් අපේ රටින් පිට ජර්මනියේ පදිංචි වෙලා ජීවත් වෙලා ඉන්න කෙනෙක්. නමුත් විවේකයකට නැතිනම් කිසියම් වමනාවකට අපේ රටට ආවම තමන්ගේ දැනුම මේ නූතන පරපුරට ඉදිරියටත් ලබා දෙන්නට බොහොම අපකැප වී සිටින කෙනෙක්. ඒ නිසාමයි අපි මහාචාර්යතුමන්ට මේ කතිකාවට ආරාධනා කළේ. අපි මාතෘකාව සරලව කතා කරගමු මහාචාර්යතුමනි. ඇයි අපි නොදූ කියන කාරණේ ඔබ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. සෑහෙන කාලයක් රටේ ජීවත් වෙන කෙනෙක්. ඔබතුමන්ට වෙනත් කෝණයක් ඇති. ඇයි අපිට දියුණු වෙන්න බැරි වුණේ කියන කාරණේ සම්බන්ධයෙන් කතා කරමු. ඔව්. දැන් දියුණුව කියලා වචනේ පාවිච්චි කරනකොට මට නම් හිතෙන්නේ අපි එක එක රටවල් ඒ රට කලාප එහෙම නැත්නම් ඒ රටක් තුල ඉන්න විවිධ ජන කොටස් බලන දෘෂ්ටි කෝණය වෙනස්. ඒ කියන්නේ දැනට ගෝලීය වශයෙන් දියුණු කියලා කතා කළාට නමුත් එහෙම নিরপেক্ষ දියුණුව කියලා වචනයක් මම නම් හඳුනාගන්නේ නැහැ. හේතුව දැන් ආසියාතික රටවල දියුණුව ගත්තොත් එහෙම තා ඈත අතීතයකට යන දියුණු ශිෂ්ටාචාර තිබිච්ච රටවල් බටහිර රටවල් මෑත කාලික කාර්මික සભ્યත්වය හරහා ලැබපු දියුණුව අන්තිමට අර අතීත ශිෂ්ටාචාර තිබිච්ච රටවල් පවා අර බටහිර රටවල් වල කාර්මික රටවල් වල ආකෘතිය දියුණු වශයෙන් අරගෙන තමයි කතා කරන්නේ. දැන් අධිවේගී මාර්ග ඒ රටවල ලෝකේ දැන් හැම රටකම වගේ අධිවේගී මාර්ග තියෙනවා.
රත වාහනත් ඉතින් මුළු ලෝකෙම එක එක වර්ගවල වාහන දුවනවා. ඉතින් මිනිස්සු හිතන්නේ අධිවේග මාර්ග, නව සුඛෝභෝගී වාහන තිබීම, එහෙම නැත්නම් සරම වෙනුවට කලිසම ඇඳීම, ඒ වගේ අර බටහිර ආකෘතියට ඇතුළු වෙන සියලුම අංගෝපාංග අනුකරණය කිරීම දියුණුවක්සේ හිතන මිනිස්සු ඉන්නවා. මම හිතන්නේ අපි ආයුත්තේ ඒ දියුණුවට නෙමෙයි. මම හිතන්නේ අද මෙතන මේ අපේ මේ විද්වත් මහතුරුනුත් ඔබතුමන්ලගේ ආයතනයත් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද අපි මේ අපේක්ෂා කරන දියුණුව? තාම රටේ ජනතාවට පැහැදිලි අවබෝධයක් නැහැ මොන වගේ දියුණුවක්ද අපිට ඕනේ කියලා. ඉතින් මම නම් හිතන්නේ මූලික වශයෙන් ජනතාවගේ අවශ්‍යතාවයන් තියෙනවා ආහාර සැපීම, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම්, ඒ වගේ දේවල් වලට මූලිකත්වයක් දීලා සෑම බලයටපත් වෙන රජයක්ම එක්තරා සුරක්ෂිත භාවයක් ඇති කරන්න ඕන ජනතාව තුළ කිසි කෙනෙක් බඩගින්නේ ඉන්නේ නැහැ, ඉන්දිය යුතු නැහැ. විශේෂයෙන්ම පාසල් සිසුන්, කුඩා දරුවන්, තරුණ පරපුරට ඉතා හොඳ පෝෂණයක් දිය යුතුයි. ඒ පෝෂණය ලැබෙනවනේ. ඉතින් අපේ රටේ මන්ද පෝෂණය තියෙනවා. මම හිතන විදිහට 30 වගේ ප්‍රමාණයක් එන්න මන්ද පෝෂණය පෙළන සමහරවිට මේ මහතුරු දන්නේ නැති හරියටම සංඛ්‍යා ලේගෙන. දැන් දියුණු ඕනම රටක් දියුණු වෙමින් පවතින හෝ දියුණු රටවල් හෝ ප්‍රමුඛත්වය දෙනවා. ඒ කියන්නේ නිරෝගී ජීවිතයකට. අපේ අරමුණ වෙන්න ඕන දියුණුව කියලා කියන්නේ එකක් නිරෝගීකම, ජනතාවගේ නිරෝගීකම. දැන් නිෂ්පාදනයට ඊටම වැදගත් වෙන දේ තමයි ශ්‍රමය. ඒ ශ්‍රමය දැන් අපි තුමු දැන් මාක්ස්වාදය ගත්තොත් මාක්ස්වාදයේ උගක් ශ්‍රමය ගැන කතා කරලා තනිකර පදනම් වෙන ශ්‍රමය සූරා කෑම නැත්නම් පන්ති ක්‍රමය වගේ දේවල්. නමුත් ඒ මිනිසුන්ට නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන ගැන සලකා බැලීමේදී සෑමටම අපිට පන්ති සටන හෝ සූරා කෑම හෝ ඒ වගේ සංකල්ප හරහා අපිට බෑ. දැන් ඒ මම දැක්කා, මම ජර්මනි ඉන්නකොට මම බටහිර ජර්මනි හිටියා, ඉගෙන ගත්තේ බටහිර ජර්මනි. ඒත් යහපත තාපෙන් යහපත නැගෙනහිර ජර්මනි. ඒතකොට බටහිර ජර්මනිය බටහිර ආකෘතියට අනුව, ධනේශ්වර ආකෘතියට අනුව දියුණු රටක් කියලා මුළු ලෝකෙම පිළිගන්නවා. මොකද ඒක පුද්ගල ආදායම ඉහළයි, සෑම කෙනෙකුටම තියෙන රක්ෂණ ක්‍රමයක් තියෙනවා, සෞඛ්‍ය පහසුකම් තියෙනවා. ඉතින් අර පොදු මිනුම් දන්නේ බලනකොට දියුණු රටක් තියෙනවා. ඒතකොට නැගෙනහිර මේ ජර්මනි ඇතුළු නැගෙනහිර යුරෝපේ ගත්තොත් එහෙම මට පෙවුණා විශාල දැවන්ත පරතරයක් තියෙනවා. ඒකට බටහිර ජර්මනි අයකෝ නැගෙනහිර ජර්මනි නොදියුණුයි කියලා. මොකද එකක් නිදහසක් නෑ නැගෙනහිර පැත්තේ ඉන්න අයට. කතා කරන්න බෑ, ඔක්කොම රහසින් කතා කරන්න ඕනේ. ඉතින් නිෂ්පාදන දේවල් දතු ඉතාම පහළ මට්ටමක තුනේ ඒකේ මේ ගුණාත්මක භාවය. එතකොට ඒ රට එකම රට, එකම ජාතිය, එකම භාෂාව. ඒ තුල ඒගොල්ලෝ හඳුනගත්තා දියුණු නොදියුණු කියලා තාපෙන් එහා පැත්ත මෙහා පැත්ත. ඉතින් නැගෙන ජර්මනි කියනවා අපි දියුණුවේ මොකද අරගොල්ලෝ සූරා කෑම කරනවා, පරිසරයට හානි කරනවා, ඒ නිසා ඒ දියුණුව අපි පිළිගන්නේ නැහැ කියලා. මම මේ එච්චර දුරට මට කතා කරන්න ඕනේ තවමත් මේ පැහැදිලි නිර්වචනයක් ඔය දියුණුව කියන එකට තාම දීලා නැහැ. ලෝකේ මුගක් රටවල් උත්සාහ කරන්නේ අර බටහිර ආකෘතියේ තියෙන ඒ දියුණුව කියන එකට ලං වෙන්න උත්සාහ කරනවා. ඒ සඳහා සමාජලාට අපි තුමු විප්ලව කරලා හරි තියෙන පාලන ක්‍රමේ පෙරලලා හරි මේ අලුත් ක්‍රම පිළිටවුවා කියලා ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. දැන් මම හරිය උදාහරණයකට නැගෙනහිර ජර්මනි ගත්තම නැගෙනහිර ජර්මනි මිනිස්සුත් එක්ක මම කතා කරනකොට මේ මිනිස්සු කියන්නේ අපිත් ආසයි BMW එක Mercedes හරි Audi කාර් එක හරි යන්න කියලා තමයි ඒගොල්ලන්ගේ සීනිය තියෙන්නේ. ඒ ඒගොල්ලෝ දිනුව කියලා හිතුවේ මේ ආකෘතිය ගන්න එක. නමුත් ඉතින් ඒ නිසා මේ තාප්පේ වඩුණාට පස්සේ මම එයාත් එක්ක කතා කරලා දැන් ඔබ සන්තෝෂෙන්ද කියලා කියන්නේ තාප්පේ බිඳ දාගෙන. නමුත් බලනකොට දැන් ඒගොල්ලන්ට තේරුණා මේ අපි හබා ගිය දේ කියන්නේ බලනකොට ඒක නිෂ්ඵලයි කියලා. අර අනේ එකයි දැන් අපේ ලංකාවේ වුණත් සීනයක් වෙලා තියෙනවා මේ දැන් මේ රටේ ඉන්න බැරි නම් මේ රටෙන් පැල්ලා හරියන්නේ. ඒ කියන්නේ බටහිර රටවල තෝරගන්නේ. නැගිටින යුරෝපෙට යන්න කැමති නැහැ. ඔක්කොම බලන්නේ ඒ කියන්නේ එංගලන්තයට යන්න, ජර්මනිට යන්න පුළුවන්ද, ඇමරිකාවට යන්න පුළුවන්ද, ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන්ද කියලා.
ඒක තමයි අද ගෝලීය වශයෙන් මුළු ලෝක සංස්කෘතියක් කියලා බිහි කරලා තියෙන්නේ. මේ නිෂ්පාදන ක්‍රියාවලියේ පාරිභෝගිකයන් බවට පත් කරලා සියලුම ලෝකවාසීන් ඒ දේවල් පරිභෝජනය කරනවා නම් ඔන්න දියුණුයි. ඒක ඒ නිසා මම ඔය කියන ඔය මේ ගතානුගතික දියුණුව කියන සංකල්පයට මම එකග වෙන්නේ නැහැ. ඒ නිසා අපි කතා කරනකොට අපි සාකච්ඡා කරලා බලමු අපේම ආකෘතියක් මගේ අරමුණ අපේම ආකෘතියක් නිර්මාණය කිරීම දියුණුව පිළිබඳ. ස්තුතියි මහාචාර්යතුමනි. අපි මේ කතා බහ කරමින් සිටින්නේ ඇයි අපිට දියුණු වෙන්න බැරි වුණේ කියන කාරණය සම්බන්ධයෙන්. ඔබ කල්පනා කරලා බැලුවොත් මේට දශක ගණනාවකට පෙරත් අපි කතා බහ කරේ අපි සංවර්ධනය වෙමින් පවතින රටක් කියන කාරණය. අපි අද කතා බහ කරොත් තාමත් අපි කතා කරන්නේ අපි සංවර්ධනය වෙමින් පවතින රටක් කියන කාරණය සම්බන්ධයෙන්. තව දශක ගණනාවක් ඉදිරියට ගියත් අනාගතයේ අපේ දරු පරපුර බිහි වෙන පරම්පරාව වුණත් කතා බහ කරයි අපි සංවර්ධනය වෙමින් පවතින රටක් කියන කාරණය. මහාචාර්ය අමින් අපි ඔබතුමාගෙන් අහන්නේ ඔබතුමා කල්පනාකරණය පිළිබඳවත් ආර්ථික විද්‍යාව පිළිබඳවත් මේ කාරණා දෙකම සම්මිශ්‍රණය කරලා කතා කරයි කියලා අපි විශ්වාස කරනවා. දැන් දියුණුව කියන කාරණේ සම්බන්ධයෙන් කතා බහ කරනකොට අපේ මහාචාර්ය එඩ්වඩ් පෙරේරා මෙතුමන් කිව්වා වගේම අපි බොහෝ දේවල් සංඛ්‍යා පිළිබඳව තමයි කතා බහ කරන්නේ. ඒක පුද්ගල ආදායම, දර ජාතික නිෂ්පාදිතය, ජාතික ආදායම, උද්දමනය, හොදමනය මෙවැනි කාරණා ඉදිරියට අරගෙන තමයි අපි සංවර්ධනයක් පිළිබඳව කතා බහ කරන්නේ. මේක කොයිතරම් දුරට සාධනීය කරුණක් විදිහට අපිට පිළිගන්න පුළුවන්කම තියෙනවා. ඔය සාකච්ඡාවේදී මමත් එක්කයි මේ සංවර්ධනය කියන එක සාපේක්ෂයි. ඒක මම දකින සංවර්ධනය සහ මෙතුමා දකින සංවර්ධනය වෙනස්. ඒ වගේම තමයි සංඛ්‍යා ලේඛන කතා කරද්දී අපි මතක තියාගන්න ඕනේ දැන් අපි වර්ධනයයි සංවර්ධනයයි පටල ගන්න හොඳ නැති. ඒක වර්ධනය තියෙනවා සංවර්ධනය තියෙනවා ඒ වගේම සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගැන අපි කතා කරනවා. තිරසල සංවර්ධනය. ඒකට වර්ධනය තුළ තමයි අපි ගොඩක් සංඛ්‍යා ලේඛන පාවිච්චි කරන්නේ. එක්ක අපේ ඒක පුද්ගල ආදායම කොච්චර වැඩි වුණාද එහෙම නැත්නම් අපේ GDP එක කොච්චර වැඩි වුණාද ඔක වර්ධනයක්. සංවර්ධනයක් කියලා කියන්නේ ඕකේ තියෙන ගුණාත්මක පැත්තත් එක්ක. දැන් පාරක් හැදුවා කියන එක ඒක වර්ධනයක් ඇත්තටම. ඒකෙන් කොච්චර සමාජයේ හිතකර බලපෑමක් එනවද කියන එක තමයි සංවර්ධනය කියලා කියන්නේ. ඒතර මේකෙදී පොදු චෝදනාවක් තියෙනවා. ඉතින් ලංකාව පටන් ගත්ත දවසේ ඉඳලා අපේ પરම්පරාවත් ඉගෙන ගත්ත ඕක ඊළඟ પરම්පරාව ඉගෙන ගන්න එක සංවර්ධනය වෙමින් පවතින රටක් කියන එක මම පිළිගන්නේ මෙහෙමයි. අපි කවුරුහරි චෝදනා කරනවා රට සංවර්ධනය වුණේ නැහැ කියලා මම ඒක පිළිගන්නේ නැහැ. හැබැයි සාපේක්ෂව අපේ සංවර්ධන වේගය මදි. අනිත් රටවල් එක බලද්දී. අපි යමක් සිද්ධ කළා තියෙනවා. නමුත් ඒක ප්‍රමාණාත්මක නැති ගැටලුවක් අපිට තියෙනවා. ඒතර ඇයි එහෙම උනේ කියන එක තමයි ඊළඟ ගැටලුව තියෙන්නේ. අනිත් එක අර සංඛ්‍යා ලේඛන ගත්තාම ඇත්තටම සංවර්ධනයේ මනින මිමි ගැන අපි මීට වඩා හිතන්න නම් වෙනවා. මොකද ඒක පුද්ගල ආදායම වැඩි වුණා කියන එකෙන් රටක් සංවර්ධනය වෙනවා නම් අපි පහුගිය කාලේ 2016 වෙනකොට අපි ආවා ඒක පුද්ගල ආදායම මිලියන ඩොලර් 4000ට උඩින් ගියා. 4065කට අපි ගියා. ඒකත් එක්ක අපි කිව්වා අපි දැන් ඉහළ මධ්‍යම සංවර්ධන රාජ්‍යයක් කියලා. ඒවත් මතක තියාගන්න ඕනේ අපේ සමෘද්ධි ලබනවා 35%කට වඩා. ඒතර අපි එක පැත්තකින් ආදායම් වැඩි වුණාට සමෘද්ධි ගන්න ප්‍රමාණය වැඩි නම් ඒක සංවර්ධනයක් නෙමෙයි. ඒතර අපි එතනදි බලන්න වෙනවා මේ ආදායම් බෙදීම් විෂමතාවය කොච්චර තියෙනවද කියලා. දැන් මට නම් සංවර්ධනය කියන එක ඊටාම සරලව ගත්තොත් එහෙම මිනිස්සු සතුටින් ඉන්නවා නම් ඒක තමයි සංවර්ධනය. ඒක මොකද සාපේක්ෂයි කියලා. මට සතුටින් ඉන්න පුළුවන් නම් මට අවශ්‍ය මූලික දේ තියෙනවා නම් මේ රටේ ඉන්න කියලා අපිට හැඟෙනවා නම් ඒ රට සංවර්ධනය. ඒතර ඇයි අපේ මිනිස්සු රට දාලා යන්නේ? ඒතර රට දාලා යන්න හේතුව තමයි ඔවුන්ට මේ රට තුල ඉන්න හිතෙන්නේ නැතිකම. ඒතර හිතෙන්නේ නැහැ කියලා කියන්නේ මේ රටේ ගැටලුවක් තියෙනවා කියන එක. ඉතින් සංඛ්‍යා ලේඛන ගැන වෙනම කතා කරමු. මොකද මේවා කොච්චර හොඳද වැරදිද කියන එක. ඇයි අපි මේ තැනටපත් උනේ කියන එක කතා කරද්දිත් මම හිතනවා අපිට හිතන්න වෙනවා එක පැත්තකින් ප්‍රායෝගික පැත්ත සහ න්‍යායාත්මක පැත්ත දෙකම. දැන් ප්‍රායෝගික පැත්ත ගත්තොත් එහෙම අපිට කෙනෙකුට කියන්න පුළුවන් ඔව් ලංකාවේ තිබුණා අවුරුදු 30ක යුද්ධයක් තිබුණා ඊට පස්සේ 77 තිබුණා 56 තිබුණා 88 89 කාලේ තිබුණා අපි අර්බුද ගොඩක තිබිච්ච රටක්. ඒකත් එක්ක අපේ යම් ආකාරයක අපේ සංවර්ධන ක්‍රියාවලිය පසුගාමී වුණා හැම ආණ්ඩුවක් යටතේ. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි අපි 1948න් පස්සේ නිදහස අරගෙන 77න් පස්සේ ආපු දේශපාලන සහ ආර්ථික ක්‍රියාවලිය තුළ අපේ රටේ විශාල වැරදි ගණනාවක් සිද්ධ වෙනවා. ඒ වැරදි ගණනාව කියලා කියන්නේ දැන් උදාහරණයකට අපි දේශපාලනය ගැන මේ කාලෙත් කතා කරද්දී ඔක්කොම බනින්නේ මේ 225ටනේ.
ඔවුන් වංචනිකයි දූෂිතයි ඕක කතාව දිගටම එනවා. මම දැක්කා මේ ඊයේ පෙරේදා හිටපු විගණකාධිපතිතුමන් යම් සංඛ්‍යාලේඛන වගේක් ඉදිරිපත් කරනවා. මම කැමති එක කෝට් කරන්න. මොකද හේතුව තමයි මේ රටේ ණය කොච්චරද මේ රටේ වත්කම් කොච්චරද කියලා අද කවුරුත් දන්නේ නැහැ. ඔහුත් ඒක කියනවා. ඒ විතරක් නෙමෙයි අපි බැලුවොත් මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මේ දෙකේ තියෙන පරස්පර විරෝධී සංඛ්‍යාලේඛන. ඒතර අපි විගණකාධිපතිතුමා කියනවා මේ රටේ සමස්ත වශයෙන් ණයක් තියෙනවා ට්‍රිලියන 19ක්. දල වශයෙන් 18ක් 19ක් තියෙනවා. හැබැයි අපිට වත්කම් තියෙන ට්‍රිලියන 5ක් හෝ 6ක්. දැන් අපි පෞද්ගලිකව ගත්තොත් මම ණයක් අරගෙන ගෙයක් හැදුවා නම් මට ගෙදර තියෙන්න ඕනේ. ණය කෝටියක් නම් ගෙදරත් කෝටියක් හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. ඕකනේ සාමාන්‍ය තර්කය. හැබැයි අපේ තියෙන ට්‍රිලියන 19ක ණයක් තියෙනවා. හැබැයි වත්කම් තියෙන ට්‍රිලියන 5ක් හෝ 6ක්. ඒතර ඉතුරු ට්‍රිලියන 10 12 13 මොකද උනේ? මොනතන තමයි අර දූෂණය වංචාව නාස්තිය ඔක්කොම කරුණු වෙනවා. ඒ නිසා අපේ ඒක ලංකාවේ සංවර්ධනයේට මොකද උනේ කියනකොට අපිට අමතක කරන්න බැරි තැනක් ඕක. ඒකට විශාල චෝදනාවක් තියෙනවා අදටත් තියෙනවා එදත් තිබුණා. ඔය තමයි ප්‍රායෝගික පැත්ත. මම න්‍යායාත්මක පැත්තට ගිහිල්ලා නැවතුත් එම අපිට න්‍යායාත්මක පැත්ත කියලා කියන්නේ අපිට හොඳ උදාහරණයක් තමයි ළඟම රට ඉන්දියාව. එහා පැත්ත පොඩක් ගිහිල්ලා බැලුවොත් අපිට අවුරුද්දකට කලින් නිදහස් ලැබෙන ඉන්දියාව 1950 වෙනකොට ඔවුන් වෙනම කමිෂන් එකක් ඇති කරනවා මහලනෝබියස් මට මතක ඇටිනේ මහලනෝබියස් කමිෂම. ඒක මහාචාර්ය මහලනෝබියස්ගේ ප්‍රධානත්වයෙන් සහ ජවහර්ලාල් නේරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඒ කමිෂන් එකට දුන්න දේ තමයි අපි සුද්ධ අවුරුදු ගාණක් රටපාලනය කළා ඉතුරු කරලා ගියේ මොනවාද? අපි මෙතන ඉඳලා ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? ඒ සැලැස්ම 1951 ආණ්ඩුවට ලබලා දෙනවා. ඒ 51 තියෙන හරි ලස්සන සැලසුම් ගොඩක්. ඒක 1996 වෙනකන් 51 සැලැස්ම දුවනවා. අවුරුදු 5න් පාට ආවා. ඒ උදාහරණයකට පළවෙනි සැලැස්ම කියනවා මිනිසුන්ට 3 වෙල කන්න දෙන්න ඕනේ රටක් හදන්න. ඒ නිසා ඔවුන් ගෙනාවා seed water fertilizer. බීජ වතුර සහ පොහොර තමයි ඔවුන්ගේ ප්‍රතිපත්තිය. මුළු සම්පත් සියල්ලම අවුරුදු 5ක් කුෂිකාර්ම වෙනුවෙන් වියදම් කළා. ඒක නිර්මාණය කරා. අද ඉන්දියාව කියන්නේ කුෂිකාර්මික සංවර්ධිත රටක්. හැබැයි අපි අදත් කතා කරනවා 3 වෙල කන්න දෙන්නේ කොහොමද අපි මිනිසුන්ට කියලා. නේ? අපිට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. අපිට ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. අපි එනේන පාලකයා Tamanට ඕන දර්ශනය ගෙනාව නිසා මේ රටට දිගු කාලීන ප්‍රතිපත්ති තිබුණේ නැහැ. ඉතින් අදත් මේ විදුලි බලය වෙන්න පුළුවන්, ඛනිජ තෙල් සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන්. අපි අවසානයේදී නවත්තන්නේ කොහෙද? මේ රටට ප්‍රතිපත්තියක් නැහැ. මේ සංවර්ධනය වැරදිච්ච තැන තමයි. නිසා මම කියන්නේ න්‍යායාත්මකව ගත්තොත් අපිට ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ කිසිම තැනක. ප්‍රායෝගිකව ගත්තොත් එimhe ඇත්තටම අපි යුදමේ පරිසරයන් ගොඩකට නතු වෙච්ච රටක්. ඒ වගේම තමයි දේශපාලනයේ තියෙන චෝදනා වලටත් අපිට විශාල වශයෙන් ඇඟිලි දික් කරන්න සිද්ධ වෙනවා. ස්තුතියි. අපි ආචාර්ය සමුද්‍රරත්නායක අපි කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨික ප්‍රවීණෙක් අපිට බොහෝ වෙලාවල් වලට කළමනාකරණය කියන කාරණේ සම්බන්ධයෙන් යම් තැන්වලදී රටක් විදිහට ගත්තොත් අපි අසමත් වෙච්ච තැන් තිබෙනවා අසමත් වෙච්ච කාරණා තිබෙනවා. ඔබතුමන්ට තේරෙන විදිහට ඔබතුමන් දකින විදිහට අපිට කොතනදීද අපි කළමනාකරණය කරගන්නට නොහැකි වුණේ මේ සංවර්ධනය පිළිබඳව නැත්නම් දියුණු වෙන්න යන ගමනේදී අපිට අත්හැරිච්ච මගහැරිච්ච තැන් මොනවද? අපි ස්තුතිවන්ත වෙනවා සීත ආයතනයට අපිට මේ අවස්ථාව ලබා දුන්නේ සහ ආරාධනා කිරීම සම්බන්ධයෙන්. දැන් මේ සාකච්ඡාවේ ආරම්භක අවස්ථාවේ මම මේ මුල් අවස්ථාවේදීම කැමති ආරම්භයක් විදිහට ගන්න. දැන් අපි ගත්තොත් මේ පුළුල් දේශපාලන සමාජ ආර්ථික කළමනාකරන රාමුවක මේ මාතෘකාවට ප්‍රවේශ වුණොත් අපි දැම්මොත් අන්ත දෙකකට මේ දේශපාලනය අපි ගමු ආර්ථිකය එහෙම නැත්නම් කළමනාකරණය එහෙම නැත්නම් අධ්‍යාපනය කියලා ගත්තොත් අපි දන්නවා දේශපාලනය තුළ ආර්ථිකයක් තිබෙනවා දේශපාලනය තුළ අධ්‍යාපනය තිබෙනවා දේශපාලනය තුළ කළමනාකරණය තිබෙනවා. හැබැයි අපි අමතක නොකළ යුතුයි ආර්ථිකය තුළ දේශපාලනය සම්බන්ධ වුණොත් ආර්ථිකය කළමනාකරණය තුළ දේශපාලනය කරන්න ගියොත් අධ්‍යාපනය තුළ දේශපාලනය කරන්න ගියොත් ක්‍රීඩාව ඒ ඕනම දෙයක ප්‍රශ්නයක් ඇති වෙනවා. එhmenan මේ සමස්ත පින්තූරේ උඩටම ගියොත් අපිට පේනවා මෙන්න මේ එක එක ශේෂ්ත්‍රවල කොයි ආකාරයෙන්ද මේ දේශපාලනයේ සහ මෙන්න මේ ප්‍රවේශයන් වල අඩු වැඩි වීම. ඊළඟට ප්‍රසන්න ඔබතුමා හොඳ අදහසක් මතු කළා කළමනාකරණය අපි දැන් මේ මාතෘකාවට ගෙනාවොත් කොහොමද මේ දියුණුව කොයි ආකාරයෙන්ද මේක පටන් ගත්තේ කොතනින්ද කියලා මේකට
සරලම පටන් ගන්න පුළුවන් තැනක් තමයි කල්පනාකරණයේ තියෙන මූලිකම නිර්වචනය. මූලිකම නිර්වචනය තමයි අපි පොත්පත්වල අරන් බැලුවොත් කල්පනාකරණය කියන්නේ ක්‍රියාවලියක්. මේ තිබෙන සම්පත් වලින් කිසියම් දෙන රජ ආයතනයක වෙන්න පුළුවන්, රටක වෙන්න පුළුවන්. ඒ තියෙන තත්ත්වය තුළ ඒ තියෙන සම්පත් ටික පාලනය කරලා ඉතා හොඳින් සැලසුම් කරලා ඒක සංවිධානය කරලා ඒ අවශ්‍ය නායකත්වයේ සපයලා වඩා මනා ලෙස ඒ සම්මිශ්‍රණය කරලා ඒ තුලින් අපි කියනවා ඵලදායීව හා මේ කාර්යක්ෂම ඒ අදාළ ඉලක්කයන් ළඟා කර ගැනීම තමයි කළමනාකරණය. දැන් ඔය පොතේ තියෙන දේ අපි ටිකක් සරලව කරලා බැලුවොත් ගත්තොත් සරල වචනයකට ඔකට ගන්න පුළුවන් මේ සංකලනය වගේ වචනයක්. මේ නැත්නම් සම්මිශ්‍රණය වඩා හොඳින් මේ මිශ්‍ර කිරීමක් විදියට. මොකද හේතුව සමහරක් වෙලාවට අපේ සැලසුම් හොඳ වුණාට පාලනයෙන් මදි වෙන්න පුළුවන්. පාලනයෙන් හොඳ වුණාට සංවිධානය කළ නැති වෙන්න පුළුවන්. ඒ සංවිධානය තිබුණට නායකත්වයේ සපයන මදි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේක මේ රේඛීය ගමන් කරන වෙනුවට හැම දිශාවටම ගමන් කළ යුතු පුදුමාකාර ලස්සන වැඩක්. ඉතින් ප්‍රසන්න මේකට අපි තනි වචනයක් දෙන්න උත්සාහ කළොත් මේක මට කියන්න පුළුවන් මේ මිශ්‍ර කිරීම කියලා. හැබැයි මිශ්‍ර කිරීම අපි සාමාන්‍ය ජනවහරට ගියොත් මේක මේ ගොඩක් මහ ජනතාව ගොඩක් අය බලන නිසා අපි කියන්න පුළුවන් මේක මනා ලෙස ඇනීම කියන්නත් පුළුවන්, මනා ලෙස අනා ගැනීම කියන්නත් පුළුවන්. ඒ නිසා කළමනාකරණය කියනදී මෙන්න මේ වඩා ඒ සුසඳි සම්බන්ධය ආවේ නැත්තම් ඇනීමට මේ එරෙහිව අනා ගැනීම කියන කාරණේ එනවා. ඉතින් එතනදී මේකෙන් අපි තවත් එහාට ගියොත් අපි දැන් මේ රටක් විදිහට බැලුවොත් අර සාමාන්‍ය කියමනක් තියෙනවා දුර්වලයන් එහෙම නැත්නම් පරාජිතයා ශක්තියෙන් අඳුන ගන්නවා. හැබැයි හැමතිස්සෙම අවධානය යොමු කරන්නේම තමන්ගේ දුර්වලතාවය විසමයි. හැබැයි ජයග්‍රහයේ මානසිකත්වයක් ඇති කරගන්න පුද්ගලයා හැමතිස්සෙම පුද්ගලයෙක් හෝ යම් ආයතනයක් හෝ කිසියම් රටක් තමන්ගේ දුර්වලතාව හඳුන ගන්නවා. හැබැයි තියෙන එකද ශක්තිවන්තභාවය ඒකට අවධානය යොමු කරනවා. ඉතින් දැන් අපි බලන්න ඕනේ අපේ මේ ගමන් මගේ මහාචාර්යතුමන්ලා දෙදෙනා සඳහන් කළ විදිහට අපි මේ සොයන්න යන මේ විසඳුම් සොයන්න දැන් මේ වැඩසටහනේ නමත් හරි උත්තරේ හොයමු එකක්. ඒතකොට දැන් මෙන්න මේ පුළුල් සාකච්ඡාවේදී අපි බැලිය යුතුයි මේ සම්මිශ්‍රණය හොඳට වෙලාද? එහෙම නැත්නම් ඒක වෙලා නැද්ද? එහෙම නැත්නම් කොහෙන්ද මේක පටන් ගන්න පුළුවන්? එතකොට දැන් ලංකාව වගේ මේක කිසියම් නිශ්චිත තත්ත්වයකට ගත්තොත් ජාතික මට්ටම ඊට පස්සේ පළාත් ඊට පස්සේ මේක එනවා දිස්ත්‍රික් ඊට පස්සේ එනවා දිශා ඊට පස්සේ එන්නේ ග්‍රාමීය මේ ස්තර පහ මේ මෙහෙම කඩලා බැලුවොත් ඊළඟට රටක් විදිහට අපි රට කලාපයේ සහ ජාත්‍යන්තරව. එතකොට මෙන්න මේ කියන තත්ත්වය තුළදී කොයි ආකාරයෙන්ද අපේ මේ භූමිකාවන් හඳුනගෙන තිබෙන්නේ? ඒ සඳහා අපිට දැක්මක් තිබුණාද? ඒ තිබුණා නම් ඒකෙදී ඒ දැක්මට ප්‍රතිපත්ති සකස් කළාද? ඒ ප්‍රතිපත්ති වලට ගැලපෙන ක්‍රියාපටිපාටි සකස් වුණාද? ඒ කොහෙන්ද මේ ඒ නිසි මගට වැටීම හෝ ඈතට ගියේ? ඉතින් මම මේ පළවෙනි වටේ ප්‍රසන්න අවසන් කරන්න ඉස්සෙල්ලා ඒකට සරල උපමාවක් ගත්තොත් අපි ඇත්තටම මේ දැන් මුහුදේ අපි ගන්නවා නිතර මේ ප්‍රදීපාගාරයේ වරායයි. අපි ගත්තොත් අපි ගමන් කරන්නේ ඇත්තටම වරායට. හැබැයි අපි අමතක නොකළ යුතුයි අපේ දැක්ම නිතරම ගොඩනගන්නේ ප්‍රදීපාගාරයත් එක්ක. ප්‍රදීපාගාරය තමයි අපිට පෙන්වන්නේ. ඒතර ප්‍රදීපාගාරය තමයි අපේ ගමන් මඟ සකස් කරන්නේ. ඒතකොට කල්පනාකරන ප්‍රවේශයක් ගන්න යනවා නම් අපේ මේ අපි නිශ්චිත නිර්වචනය කරගන්නා වූ ඒ කුමන හෝ දර්ශකානුව ඇති කරගන්නා වූ මෙන්න මේ தත්ත්වයට යනවා නම් අපි යන්නේ වරායට. හැබැයි අපේ ප්‍රදීපාගාරය සොයාගත යුතුයි. ඒ දිශාව සොයාගත යුතුයි. ඒ සඳහා අපි මේ කොහොමද කරන්න කියන ප්‍රායෝගිකව සාකච්ඡාවක් කරගෙන යමු. ස්තුතියි. අපි අද කතා බහ කරමින් සිටින්නේ ඇයි අපිට දියුණු වෙන්නට බැරි නැත්නම් ඇයි අපි නොදියුණු කියන කාරණේ රටක් විදිහට ලෝකේ බොහෝ වෙලාවට අපිට වඩා වේගෙන් ඉදිරියට ගමන් කරමින් සිටිනවා. නවීනත්වයට සමග ලෝකේ ගනුදෙනු කරමින් සිටිනවා. ලෝකයේ බොහෝ වෙලාවල් වලට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම වලට මුහුණ දෙන්නට පුළුවන් වාතාවරණයක් බොහෝ වෙලාවට ඇති වෙනවා. නමුත් අපි කොතනද ඉන්නේ? අපි වෙනස් වෙන ලෝකයක් එක්ක ගනුදෙනු කරනවාද? ඒ දියුණුව අපි බලාපොරොත්තු වෙන දියුණුව අපිට මේ වෙන විට සොයා ගන්නට හැකි වෙලා තිබෙනවද? නොහැකි වී නම් අපි කළ යුත්තේ කුමක්ද? මේ පිළිබඳව තමයි අද අපි කතා බහ කරන්නේ. සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට.
අපි අද බහුවර්ණ හරි උත්තරේ තෝරා ගන්නට සූදානම් වන්නේ අපිට ඇයි දියුණු වෙන්න බැරි වුණේ මේ කියන කාරණේ සම්බන්ධයෙන්. තවමත් අපි නොදියුණු ඇයි? තවමත් අපි සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත් වෙලා තිබෙන්නේ ඇයි? එතකොට අපි කවද සංවර්ධිත රටක් බවට පත් වෙන්නේ? මොනවද අපි ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ කියන කාරණය සම්බන්ධයෙන්. අපි මාචාර්ය එඩ්වඩ් එම්පෙරේරා මහත්මයා අපි මුලින් කතා කරනකොට සංවර්ධනය පිළිබඳව මිනුම් දඬු කීපයක් පිළිබඳව කතා බහ කළා. විශේෂම ආර්ථික විද්‍යාව පැත්තෙන් කතා බහ කරනකොට, කළමනාකරණය පැත්තෙන් කතා බහ කරනකොට ඔබතුමාත් යම් තැන්වලදී යම් කරුණු කාරණා මතු කරා. සංවර්ධනය පිළිබඳව අපේ තියෙන මිනුම් දඬු මොකක්ද කියන්නේ? මහාචාර්යතුමනි, මම අහලා තියෙන විදිහට අපි දකුණු ආසියාවේ තියෙන රටක් තමයි භූතානය. භූතානයේ සංවර්ධනය පිළිබඳව කතා බහ කරනකොට සතුට කියන කාරණේ එක් මිනුම් දණ්ඩක් බවට පත් වෙලා තිබෙනවා. ජනතාව කොයිතරම් දුරට සතුටින් සිටිනවද? සතුටින් සිටින ජනතාවක් රටකට සිටිනවා නම් සංවර්ධනය කියන කාරණේ සම්බන්ධයෙන් ආයෙ කතා කරන්නට දෙයක් නැහැ කියන්නේ. දැන් බුදුදහමේ බුදුවහන්සේ සඳහන් කරනවා සන්තුට්ටි පරමං ධනං. ධනය නූතන ලෝකේ කාර්මික සමාජයේ ප්‍රාග්ධනය හැටියට අරගෙන ව්‍යවසායක නිෂ්පාදනය එහාරා ලාභ එනකොට ඊට පස්සේ එනවා අතිරික්ත ව්‍යවසායකයා සාකුඩ දාපා ගැනීම නිසා සූරාමක කැමැල්ල. ඒ නිසා ශ්‍රමිකයා දුකටපත් වෙනවා, ව්‍යවසායකයා සතුටටපත් වෙනවා, ලාභ ලැබලා පෝසත් වෙනවා. ඉතින් ඔහොමනේ සතුට මේකේ හඳුන්ලා දුන්නේ. තනික ද්‍රව්‍යවාදී මේ ආසියාවේ රටවල්ද භූතානයේ රජුරු තමයි කිව්වේ. මම හරි ආසාවෙන් අහගෙන ඉන්නේ කතාව. මතන GDP නේද කිව්වේ? gross domestic product දලදේශ නිෂ්පාදනය. ඒක කිව්වේ සතුට. එතකොට සතුටට කියන දේ මනුෂ්‍යයට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. සත්ව ලෝකයේ සත්තු සාල් වශයෙන් ඉගෙන සතුටින් ඉන්නවා මම දැකලා තියෙනවා, මම නිරීක්ෂණය කරලා තියෙනවා. මම කල්පනා කරා සතුන්ට පුළුවන් නම් සතුටින් ඉන්න. ඇයි මනුෂ්‍යයන්ට බැරි? අපි ඒ කියන්නේ දියුණුද නොදියුණුද අපි සංවර්ධිතද නැද්ද කියන එක තීරණය මේ සාධක වෙන්නේ අපේ ළඟ තියෙන ප්‍රාග්ධන සංචිතය. එහෙම නැත්නම් අපි ඉස්සෙල්ලා කතා කළා වගේ එක පුද්ගල ආදායම් අරමුණේවා ඒ මිනුම් දඬු ඔස්සේ ඔය කියන සතුට කවදාවත් ලබන්න බෑ. මොකද ද්‍රව්‍ය මේ වාදී අරමුණක් කරා යන්නේ. මම ඒකයි අත්ම කරන මම මුලින් ඉඳන්ම මගේ තරුණ කාලේ ඉඳන්ම මම ධනවාදයට එක්තරා විරුද්ධත්වයක් මම පළ කරේ. එකක් මිනිස්කම පිළිබඳ ඒ තරම් ඒගොල්ලන්ගේ මේ අවධානය යොමුනේ නැහැ. අනික පරිසරයට සෑහෙන හානි වුණා ධනේශ්වර රටවල් වල. මට මතකයි බුෂ් මේ කනිෂ්ඨ මේ තාත්තා නෙවෙයි පුතා අර කියෝතෝ කන්වෙන්ෂන් එකට ඒකට ගිහිල්ලා යා කිව්වා මම එකඟ නෑ අනිත් කිසිම රටක ඔය පරිසරය රැකීම පිළිබඳ ප්‍රශ්නේදී ඇමරිකාවට සුවිශේෂී වෙච්ච පරිසර වැඩපිළිවෙලක් තියෙනවා. හැබැයි මේ ලෝකයේ දක්මින් නෙමෙයි අපි පරිසරය රකින්නේ. තමයි පරිසරයට හානි වුණත් කරන්න දෙයක් නෑ. මොකද නිෂ්පාදන ක්‍රියාවලියට මූලික තැන දීලා පරිසරයට මොන වුණත් කමක් නෑ කියන මේක තුළ පරිසරයට වෙන හානිය තුළ සතුට අහිමි වෙන්නේ මනුෂ්‍යයාට විතරක් නෙමෙයි. ගහකොළත් අසතුටින් ගහකොළටත් හිතන්න පුළුවන් කියන තත්ත්වයට මම මේ විශ්වාස කරනවා. ගහකොළටත් පණ තියෙනවා, හිතවිලි තියෙනවා. සත්‍යය මේ විනාශ වෙනවා, මැරෙනවා සත්තුනේ කියන්නේ. ඇයි අපි නිසා අනිත් සතුටටපත් වෙන පරිසරයේ තියෙන සියලුම සාධක අපි විනාශ කරන්නේ ඇයි? ඒ නිසා මම හිතන්නේ අපේ මේ අපේ රත්නායක මහාචාර්යතුමා කිව්වා වගේම මේ අපි මේ වෙලාවේදී අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් මේ විදිහට සාපේක්ෂ මිනුම් දඬු වහලා ගිහිල්ලා නෙමෙයි. අපි නිරපේක්ෂ වශයෙන් අපි හඳුනා ගන්න ඕනේ කොමන මේ ක්‍රියාමාර්ග ඔස්සේද අපි අපේ ඉලක්කයට ළඟා වෙන්න ඕනේ වගේ අපි සාකච්ඡා වුණා. ඉතින් මේ මෙතනදී අපි උත්සාහ කරන්න ඕනේ අපි හඳුනා ගන්න ඕනේ කොතනද මේ වැරදුනේ, ඇයි වැරදුනේ, කොමන සාධකද ඒ කියන්නේ මිනිසා නොමග යවුවේ කියන එක. ඉතින්
නිෂ්පාදන ක්‍රියාවලියට පළවෙනි තැන දීලා ඒ ඉලක්ක සපුරා ගන්න කරන උත්සාහය අසාර්ථකයි. මොකද දැනටමත් ඒක ඔප්පෙලා තියෙනවා. ඒ නිසා ධනවාදයටත් ඒ තරම් අනාගතයක් නැහැ. පරිසර විනාශය ඔස්සේ යන්න ගියොත්. එතකොට මාක්ස්වාදයටත් ඒ කියන්නේ අනාගතයක් නැහැ. මොකද මාක්ස්වාදය යම්කිසි කාලීන ප්‍රශ්න හරහා මේ නිර්වචනය වෙච්ච සංකල්ප මාක්ස්වාදයට තියෙන්නේ. ඒ නිසා මම ඇත්තම උත්සාහ කරා මගේ පරිශන කටයුතු වලදී අලුත් සංකල්පයක් ඉදිරිපත් කරන්න. මේ අපිට වැරදුනේ කොතනද, අපි හදාගත්ත යුතු වැරද්ද කොතනද, අපි ඒ නිවැරදි කිරීමේ න්‍යාය ධර්මයක් අපිට තියෙන්න ඕනේ කියන ඒ ස්ථාවරයේ මත මම ඉදිරිපත් කරන මෙහෙම න්‍යායක්. සියලුම කියන්නේ මේ ලෝකයේ සෑම ජන කොට්ටාසයක්ම සෑම රටක්ම Since mobile data is turned off, you'll have to turn on Wi-Fi and connect to a network. අනාරක්ෂිතයි. ඒ කියන්නේ සෑම සමාජයක්ම අතීතයේදීත් ඒ කියන්නේ අනාරක්ෂිතභාවය තුන කොච්චර කිව්වත් අපි අතීතයේදී බොහොම ශිෂ්ට සම්පන්නව අපි දියුණු වෙලා හිටියයි කියලා අපි කිව්වට රජවරු අතර ගැටුම් තුණා. යෝ රජුව මරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් සමාජලාට කුමාන්තරණ දියත් වෙලා යම් කිසි පාලකෙක්ව කියන්නේ මරා දානවා වගේ දේවල් ඒ වගේ වෙලා තියෙනවා ඉතිහාසයේ පුරාම. ඒ සුරක්ෂිත භාවය මේ වෙනකනුත් ඒ කියන්නේ මොනම සමාජ ක්‍රමයකටවත් ඒ කියන්නේ ඒ සුරක්ෂිත භාවය දෙන්න බැරුව ගියා. ඉතින් ඒ නිසා මම අපිට ආයිත් ඉඩ ලැබුණා මම ඒකට පැහැදිලි කරලා කියන්නම්. ඒ අනාරක්ෂිත භාවයෙන් මිදීමේ ක්‍රියාවලිය තුල සංවර්ධනයක් තියෙනවා. ඒකේ තියෙන සමාජ ඒ කියන්නේ අපේ ආකෘතිය මොන විදිහෙන්ද අපි මේ රට දියුණු කළ යුත්තේ මිනිසුන්ගේ ශ්‍රමයට නිසි වැටුපක් දීලා ඒ පිළිගැනීමක් ඇති කරලා අධ්‍යාපනයේදී අපි මොන මේ දිශානතියකද අපි යොමු යුත්තේ නිෂ්පාදන ක්‍රියාවලියට පමණක් නෙවෙයි සතුට ළඟා කරගන්නත් අපේ අධ්‍යාපන ක්‍රමයේ යොමු යුතුයි. සෞඛ්‍යත් ඒ කියන්නේ රෝගීව ඉන්නවනම් සමාජ මිනිසුන් සතුටින් ඉන්න බෑ. එතකොට අපේ සියලුම ඒ කියන්නේ රටේ ආර්ථිකය යොමු වෙන්න ඕනේ මූලික වශයෙන් නිසි ආහාර, පෝෂ්‍යදායී ආහාර, නිරෝගී ජනතාවක් බිහි කිරීම තමයි අපි සංවර්ධන වශයෙන් සහ අපි දියුණුව වශයෙන් සැලකිය යුත්තේ. හොඳයි වාචාර්යතුමනි, අපි කතා බහ කළොත් අද වෙන විට බොහෝ වෙලාවට අපි දියුණුව නැත්නම් සංවර්ධනය වෙච්ච රටවල් පිළිබඳව කතා බහ කරනකොට මීට කාලයකට කලින් ඉතාමත්ම නොදියුණු තත්ත්වයක හිටියේ නැතිනම් අභ්‍යන්තර අර්බුදවල නැත්නම් වෙනත් යුදයන් වලට පැටලිලා හිටපු රටවල් අද සංවර්ධනය කියන කාරණේ පිළිබඳව කතා බහ කරනකොට ඉතාමත්ම ඉක්මනින් බොහොම ශීඝ්‍ර සංවර්ධනයක් උදා කරගත් රටවල් බවට පත් වෙලා තිබුණා. විශේෂයෙන්ම ආසියානු සමුළුව රැස් වෙනකොට ඒට සහභාගී වුණ රටවල් අපිට දකින්නට පුළුවන්. වියට්නාමය, කාම්බෝජය, තායිලන්තය, දැන් සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව, දකුණු ආසියානු කලාපය අරගෙන බැලුවොත් බංග්ලාදේශය අපි ඊයේ පෙරේදා ණය ගන්නත් සූදානම් වුණා බංග්ලාදේශයෙන්. මෙවැනි රටවල් ගණනාවක් පිළිබඳව අපිට කතා බහ කරන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මීට දශක කිහිපයකට එහා පැත්තේ බැලුවොත් එහෙම සංවර්ධනය වෙමින් කියන ලේබලේ හිටපු රටවල්. හැබැයි අපි ආදර්ශයට ගත්ත රටවල් තිබෙනවා. සිංගප්පූරුව පිළිබඳව කතා බහ කරනකොට ඒක බොහොම සුප්‍රසිද්ධ කතාවක්. ලී කුවන් යු ලංකාවක් බවට තමයි සිංගප්පූරුව පත් කරන්න එයාට අවශ්‍ය වුණේ. නමුත් කොහේ හරි තැනකදී අපිට වැරදුනානේ මහාචාර්යතුමනි. අපිට වැරදුනේ කොතනද? අපි සාමාන්‍ය භාෂාවෙන් කියනනම් අපි මිස් කරගත්ත තැන් තිබුණා. හැරවුම් ලක්ෂයන් තිබුණා. අපි අතහැරපු. ඒ පිළිබඳව වැඩි කතා බහ නොකරපු, අවධානය යොමු නොකරපු මොනවද වෙන්නේ? ප්‍රශ්න මම මුලින් කිව්වා අපිට ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ කියන එක. ඒක තමයි එක වරදක් මම දකින. අපිට කිසිම දැක්මක් අරමුණක් ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. අපිට නිදහස ලැබෙන්නේ ලොකු අරගලයකින් නෙමෙයි. අපිට නිදහස ලැබෙන්නේ එක ආකාරයකින් අපිට පුදු දෙන දෙයක් වගේ. අපි ඒක ගත්තට පස්සේ ඒකේ වටිනාකමක් ලොකුට තිබුණේ නැහැ මම පිළිගන්න විදිහට. ඒ නිසා එතනින් එහාට අපිට සුද්ධ ලංකාව බාර දෙනකොට අපිට ඕනතරම් සම්පත් තිබුණා. තේපොළ රබර් ආර්ථිකයක් තිබුණා. ඒකම අපිට ධනෙ තිබුණා. සංචිත තිබුණා. ඉතින් අපි උත්සාහ කරා කාලා බීලා ජීවත් වෙන්න. ඒ කියන්නේ ධනපත් ධනවතුන්ගේ දරුවෝ ජීවත් වෙන විදිහට තමයි අපි ජීවත් වෙන්න උත්සාහ කරේ. අපේ සල්ලි ටික හිඳලා යනකම් අපි දැනන් හිටියේ නෑ මොකද්ද වෙන්නේ කියලා. ඒ පළවෙනි දේ. ඒකම තමයි දැන්
අපි පාවිච්චි කරා එක ආර්ථික ක්‍රමයක් අපි කරන සාපේක්ෂ වාසි න්‍යාය කියලා. comparative advantage theory එක. ඒක ගැන ලොකු විවේචන තියෙනවා. මගේ පෞද්ගලික මතය තමයි අපිට වැරදිච්ච ලොකුම තැන ඔතන කියලා. මොකද අපි හිතුවොත් මේ 1970 ගණන් වල අපි අහලා තියෙනවා ලංකාවේ කාර් හැදුවා. උපාලි ෆියට් කාර්ස් හැදුනා. අඩුම ගානේ මේ ටාටා ගැන කතා කරන්නේ නැති කාලෙක. අපි ගාව යුනික් රේඩියෝ එක අපි හැදුවා. ලංකාවේ කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් තිබුණා. සිමෙන්ති අපි ගාව තිබුණේ, වාහන අපි ගාව තිබුණේ, පිඟන් තිබුණේ අපි ගාව, සීනි තිබුණේ අපි ගාව. නේද? දැන් ලංකාව අපි කියනවානේ මේ ධාන්‍යාගාරයක් කියලා. ඒකත් තර්ක කරනවා අපි ධාන්‍යාගාරයක් තිබුණා නෙමෙයි. අපි වෙන රටවල් වලින් හාල් ගෙනල්ලා අපි වෙනත් රටවල් වලට අපනයන කරපු. ඒ කියන්නේ ආර්ථික මධ්‍යස්ථානයක් මේක. මේ අපි ඔක්කොම තියෙද්දී අපි සාපේක්ෂ වාසි න්‍යාය අරගෙන කිව්වා අපි සාපේක්ෂව බලමු අපි නිෂ්පාදනය කරන එකද ලාභ පිටින් ගේන එකද ලාභ. අපි ඔන්න ඔය ක්‍රියාවලිය තුළ ඔය ගැටලුවට අපි අහුවෙලා අපි හැම දෙයක්ම ආනයනය කරන්න පටන් ගත්තා. ඒ නිසා අපි හදපු රේඩියෝ එක නැවතුවා, අපි හදපු කාර් එක නැවතුවා, අපි හදපු සිමෙන්ති ටික නැවතුවා. නවත්තලා අපි පිටරටින් ගෙන එක ලාභයි. ඕක නිසා තමයි අද අපි ගත්තොත් මේ සියලුම දේ අපි කුෂිකාර්මික කියලා ලේබල් එකක් ගහගෙන අනිකුත් සියලුම දේවල් අපි ආනයනය කරා. අපි නිෂ්පාදන ක්‍රියාවලිය ඔක්කොම කඩා වැටුණා. අද නිෂ්පාදන ඒ කියන්නේ කාර්මික අංශත් අපි කඩා වැටලා ඒ වගේම කුෂිකාර්මික අංශත් අපි කඩා වැටලා. හරි? ඒතර මේ වැරදි න්‍යායට යෑම දෙවෙනි වැරද්ද හැටියට මම පිළිගන්නවා. තුන්වෙනි එක තමයි අපි කළ යුතු දේවල් නොකළ යුතු දේවල් කලින් කිරීම. දැන් උදාහරණයකට පෞද්ගලීකරණය කියන එක පටන් ගන්නවා බ්‍රිතාන්‍යයේ. අපි ආසියාව මතන ඉස්සලාම ඒක වැළඳගන්නේ අපි. හරි? අපි අරගෙන අපි ඒක විශාල වශයෙන් 1970 පස්සේ අර තිබිච්ච දේශීය කර්මාන්ත සියල්ල නැති කරගත්තා අපි. අපි සමහරක් ආර්ථික ප්‍රතිපත්ති කිසිම ඇගයීමකින් තොරව අනෙක් රටවල් කරන්න ඉස්සෙල්ලා අපි බාරගත්තා. ඒ බාර ගැනීම හරහා අපිට විශාල වශයෙන් වැරදිලා තියෙනවා. ඒ වැරදිච්ච දේවල් දැන් උදාහරණයකට අපි ආයසරක ඉන්දියාවට ගියොත් එimhe ඉන්දියාවේ සංවර්ධන ක්‍රියාවලියේ 1996 විතර වෙනකන් උන් සම්මුත ආර්ථිකයත් තුළ තමයි ජීවත් වුනේ. හරි? දැන් අපි ගොඩක් වෙලාවට කරලා තියෙන ඉන්දියානු ආර්ථිකය කොපි කරපේක. සිරිමා බණ්ඩාරනායක මැතිණිය සම්මුත ආර්ථිකයක් නිර්මාණය කරන්න ඉස්සෙල්ලා අපි ගත්තොත් ඉන්දියාවේ ආර්ථිකය ඉන්දිරා ගාන්ධි අගමැතිතුමිය එතුමිය කරන්නේ අර මම මුලින් කිව්වා වගේ කුෂිකාර්මික ආර්ථිකයක් හදනවා. අවුරුදු 5ක් කුෂිකර්මයෙන් සල්ලි යොදලා කුෂිකර්ම ආර්ථිකයක් හදලා කුෂිකර්මයේ ශක්තිමත් වුණාට පස්සේ තමයි ඒ ආර්ථිකය වහන්නේ. හැබැයි අපි ආර්ථික වේගය කිසි දෙයක් බලන්නේ නැතු. ඒ නිසා අපේ මිනිස්සු ආර්ථික වේගයට පස්සේ කන්නේ නැහැ. සතියට දවස් 5ක් කන්න තිබුණේ නැහැ කියලා මං අහලා තියෙනවා. ඒක හාල් පොළු මිරිස් පොළු ඔක්කොම තිබුණා. ඉතින් ඒ කියන්නේ අපි කොපි කරේ අර ඉන්දියන් ආකෘතිය. ඒ වගේම තමයි මම දැක්ක චන්ද්‍රක බණ්ඩාරනායක මැතිණියගේ කාලෙත් ගෙනාපු සමහර සංවර්ධන ක්‍රියාවලින් ඉන්දියාවේ සංවර්ධන ක්‍රියාවලින් තමයි අපි වෙන ක්‍රමයකින් ගත්තේ. උදාහරණයකට අපි ගත්තොත් එimhe විවෘත ආර්ථිකයට මානසික මුහුණුවර. ඔය කතාව වෙන්නේ ඉන්දියාවේ. ඒතර අපි අපිට කියලා අපි හදාගත්ත ආකෘතියක් මොඩල් එකක් තිබුණේ නැහැ. දැන් මීට වසර 10කට පමණ පස්සට ගිහලා බැලුවොත් මෙදාත් අපි කතා කරා ජර්මන් ආකෘතියක් ලංකාවට ගේන්න ඕනේ කියලා. ෆෙඩරල් ආකෘතියක් ගැන අපි කතා කරා. සිංගප්පූරු මොඩල් එකක් ගැන කතා කරනවා. කොහොම ලංකාවේ මොඩල් එකක්. හරි. එනිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න බැලුවා එක්ක වෙන රටක දෙයක් පාවිච්චි කරන්න, වෙන රටක මොඩල් එකක් පාවිච්චි කරන්න අපිට කිසිම අරමුණක් පරමාර්ථයක් දැක්මක් තිබුණේ නැහැ. දැන් සිංගප්පූරුවේ සංවර්ධනය ගත්තාම අපි ඒ රටේ නායකයා ගැන කතා කරනවා. පාකිස්තානයේ සංවර්ධනය ගත්තාම අද වර්තමාන නායකයා ගැන අපි කතා කරනවා. මොකද පාකිස්තානයේ 2018 මේ අද තියෙන ලංකාවට වඩා අර්බුද තිබිච්ච රටක්. ඒතර ඒක වෙනස් කරේ ඉම්රාන් ખાන්. ඒතර හැමතැනම අන්තිමේදී නවතිනවා මේ රටක් ගොඩ ගන්න පුළුවන් නායකයෙක් ඉන්න ඕනේ. අනේ නායකයාගේ දර්ශනය ડોક્ટર රත්නායක කිව්වා වගේ අර අපි ගමන් කරන දිශාව දර්ශනය දැක්ම ඒක දෙන්න පුළුවන් නායකයෙක් අපිට ඉන්න ඕනේ. හැබැයි පෞද්ගලික කාලෙම අපි දැක්කේ අපි අර සරල භාෂාවෙන් කොතර එදා වෙල ටුවර්ස් කියලා කියන්නේ ඒ වගේ ගැටලුවක් තියෙනවා ණයක් ගන්නවා ඒක විසඳ ගන්නවා ඊට පස්සේ ඒ ණය ගෙවනවා ඊළඟ ආණ්ඩුව අනිත් ආණ්ඩුවට බැන ඊට පස්සේ ඒකට ආය ණය ගන්නවා මේකනේ අපි හැමදාම කරේ අඩුම ගානේ අපිට බැරි වුණානේ දැන් ලංකාවේ ආදායම් වියදම් පරතරය ගත්තොත් එහෙම රටක් සංවර්ධනය වෙන්නේ නැහැ කියන එක එතරම් ඔප්පු වෙනවනේ අපේ ආදායම 100යි නම් වියදම 200යි නම් කොහොමද රටක් හැදෙන්නේ? ඒතර අපි හැමදාම කතා කරා ලංකාවට හරිලන ආදායමක් අපිට හදාගන්න බැරි වුණා කියලා. ඉතින්
ඒකට අවශ්‍ය නායකත්ව රට තුළ ආවේ නැහැ. ඒක මම කියන්නේ දේශපාලඥයෝ සහ පරිපාලකයෝ සියලුම අය සහ අවසානයේ මහ ජනතාව හැටියට අපිත් ඒකට වක් කියන්න ඕනේ. මොකද අපිත් ගොඩක් වෙලාවට දේශපාලන පොරොන්දු ප්‍රතිපත්ති මත ගිහිලා ඡන්ද දුන්නා මිස අපි විද්‍යාත්මකව තාර්කිකව මේවා විශ්ලේෂණය කරන්න උත්සාහ ගත්තේ අපේ මහ ජනතාව. ඒකත් එක්ක තමයි මේ ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි මම හිතන්නේ මේ රට අද මේ තියෙන දුක්ඛිත තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒක එක රැයක වෙච්ච දෙයක් නෙමෙයි. නිදහසෙන් පස්සේ සදාකාලික වෙච්ච ගැටලුවක්. සඳහන් අපි කතා බහ කරන්නේ අය අපිට දියුණු වෙන්න බැරි වුණේ කියන කාරණේ සම්බන්ධයෙන්. මේදී ආචාර්ය සමුද්‍රරත්නායක මහත්මයා දැන් අපිට ඔබතුමන්ගේ ප්‍රථම වටේදී බොහොම පැහැදිලිව අපිට තේරුම් බේරුම් කරලා දුන්නා මොකක්ද ප්‍රශ්නේ මොකක්ද ගැටලුව කොයි විදිහටද අපි විසඳ ගන්න අවශ්‍ය කියන කාරණේ තමයි අපි මේ දැන් කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. දැන් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. එකක් තමයි ප්‍රතිපත්ති සම්පාදනය කිරීම කියන කාරණේ පැත්තෙන් අපිට තියෙන ලොකු දුර්වලකමක්. ඊළඟට ඒ ප්‍රතිපත්ති සම්පාදනය පැත්තෙන් තියෙන දුර්වලකම තවදුරටත් වර්ධනය වෙනවා මේ සැලසුම් හදාගන්න ඒවා ක්‍රියාත්මක කරන්නට ගියාම. අපි දකින කාරණාවක් තිබෙනවා. අපි කතා කරනවා පාවල පෝස්ට්පේඩ් නිදියක් තියෙනවා. ඊළඟට මන්නාරමේ අපිට තෙල් හම්බෙන්න තියෙනවා. හැබැයි අපි කවදාවත් මේවට මේ වියදම් කරලා මේ වගේ මේක ගොඩ දාගන්න පුළුවන්ද කියලා බලනවට වඩා කවුරු හරි ආයෝජකෙක් ආවට පස්සේ මේක ගෙඩිය පිටින්ම දීලා දානවා. එතකොට මේ ගැටලුව කොහොමද අපි කළමනාකරණය කරන්නේ? හොඳයි. මම හිතන්නේ ප්‍රසන්න මහත්මයා හොඳ තැනකට මේ මුල් කියන්නේ මේ වටේදීම මේ සාකච්ඡාව ගෙනල්ලා තියෙනවා. කළමනාකරණයෙන් බලුවොත් මේක හරි සරලව පෙළගස්සන්න පුළුවන්. මූලික වශයෙන් ගත්තොත් මේක පියවර 4කට ගන්න පුළුවන්. අපි ඕනම වැඩක් කරන්න ගියාම ඔය අපි කියන දැක්ම ඒ දිශානතිය ඒ විදිහට අරමුණ. ඊට පස්සේ මේ අරමුණ කිසියම් අන්තර්ගතයකට සම්බන්ධ කරගන්න ඕනේ. intent to content කියලා අපි කියනවා. එතකොට මේ දෙක තමයි ගොඩක් වෙලාවට එන්නේ මේ සැලසුම් කිරීම කියන මේ පැත්තට. ඊට පස්සේ මේක පොළවේ හිටවන්න නම් යථාර්ථයක් කරන්න නම් මේක ක්‍රියාවලියකට හරවන්න ඕනේ. මේ ක්‍රියාවලිය ඊට පස්සේ නිශ්චිත කාර්ය සාධක දත්තවලට කාර්ය සාධක දර්ශකවලට කාර්ය සාධක අපිට කරන්න පුළුවන් දේවල් වලට පෙළගස්සන්න ඕනේ. එතකොට ප්‍රසන්න මහත්මයා මේ හතර ගත්තොත් මේ ඉංග්‍රීසියෙන් අපි කියනවා intent content process delivery කියලා. මේක හරි හතර සරල මම මෙහෙම කියාගෙන ගියාට මේ පළවෙනි දෙක හරි ලේසි. ඒ ටික අපි මේ කතා කරගෙන ඉන්න වගේ වැඩක්. ඕන තරම් කතා කරන්න පුළුවන්. අපි ගෙවල් වල කතා කරනවා, ආයතනයේ කතා කරනවා, අපි අධ්‍යාපන ආයතන වල කතා කරනවා. හැබැයි මේක පොළොවේ හිටවන වැඩේ තමයි අමාරු වැඩේ. ඕකට තමයි ඔබතුමා සඳහන් කළේ මේ කෙරෙන විදිහ. එතකොට ඔකට චීන ප්‍රසිද්ධ කියමනක් තියෙනවා මේ ගස සිටවිය යුත්තේ කවදාද කියලා. එතකොට මේ එක අදහසක් තමයි මේට අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා මේක සිටවිය යුතුයි කියන එක. හැබැයි හිටවල නැහැ. එහෙනම් දැන් දෙවෙනි මේ ප්‍රස්තාවකුල්ලි කියන්නේ එහෙනම් බලවලා ඉන්න බෑ දැන් හිටවන්න කියලා. එතකොට එහෙමනම් මෙන්න මේ සැලසුම් කිරීමයි ක්‍රියාත්මක කිරීම අතර මෙන්න මේ ගැටලුව ඊටම පුළුල් මාතෘකාවක් ඕන තරම් අපිට කතා කරන්න පුළුවන්. ඒක ඔබතුමා ඇහුවා එතනදී ප්‍රතිපත්ති සැලසුම් කරනවා. දැන් අපි කියමු දැන් වර්තමානයේ අපිට තියෙනවා සෞභාග්‍ය දැක්ම. ඒ විදිහට මේ එක වර්ගයේ නම් එක පක්ෂ විසින් වරින් වර ඉදිරිපත් කරලා තියෙනවා. මම මේ ප්‍රතිපත්ති ගණනාවක්ම අධ්‍යයනය කරන මේ ආයතන වල සම්බන්ධ කටයුතු වලට මේ මෑතකදී සම්බන්ධ වුණා. මම ඉතින් එතනදී ඒ සමහර කාරණා මම කියන්නේ මුළු ඔක්කොම නෙමෙයි එක අංශයක එකක් අරගෙන මම බැලුවා මේ ප්‍රතිපත්තිය හදලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මේක මට පුළුල් ඊළඟට කතා කරන්න පුළුවන්. මේ ප්‍රතිපත්තිය හදලා තියෙන එකේ අපේ මහාචාර්ය අමින්ද මෙතුමා කිව්වා වගේ කෝයේගේ විද්‍යාත්මක පදනම, කෝයේගේ විශ්ව දැනුම, කෝයේගේ අනිත් සකස් කරපු පසුබිම් තොරතුරු කෝ. එතකොට ඒවත් එක්ක ඒක ඊට පස්සේ මේක පොළවේ හිටවන මේ යථාර්ථයක් කරන කෝ පෙළ ගැස්ම. ඒක නෑ. ඉතින් මේ අදහස සාමාන්‍යයෙන් ඕනම දේශපාලන පක්ෂයක් හරි කවුරු නායකයෙක් හරි ඊළඟට ඡන්ද ඉල්ලන්න කෙනෙක් හරි මේ වගේ එකක් අරගෙන එනවා. ඉතින් ඒවා ඇයි මේ ප්‍රසන්න මහත්මයා යන්නේ නැති ඉස්සරහට? ආජනට දැන් සරල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන අපි දකිනවානේ. මැතිවරණයක් කෙට් වෙනකොට මහා මැතිවරණයක් කෙට් වෙනකොට ජනාධිපතිවරණයක් තියෙනකොට ප්‍රතිපත්ති ප්‍රකාශන තියෙනවා. හැබැයි ඔක්කොම ඒගොල්ලන්ගේ අදහස් මිසක් අපෙන් කවදාවත් අදහස් අහලා නැහැ නේද? හරියටම හරි. ඔකට කල්පනා කරන වචනයක් ගත්තොත් අපි කියනවා මේ අල්ම දක්වන පාර්ශ්වකරුවන්ගේ
සියල්ලංගෙම මත විමසිය යුතුයි කියලා. ඔක්කොගෙම මත අරන් ඔක්කොම කරන්න බෑ. නමුත් ඒකෙන් කිසියම් හැඩතලයක් සකස් කරගන්න පුළුවන්. අපි කියන්නේ අපිට හතරමයිම ලකුණු කරගන්න පුළුවන් මොකද්ද කරන්න ඕනේ කියලා. ඒකෙදි මම පස්සේ තාටියක් කතා කරන්න කොහොමද මේ ලෝකේ අනිත් රටවල් කරලා තියෙන්නේ කියලා. එතකොට ඒ සඳහා ඕන තරම් සිද්ධියක් දෙන්න තියෙනවා. ඒක හරි සරලව ගත්තොත් මම ඒකට දැන් පූර්ව අදහසක් කියන්න අපි යමක් කරන්න ගියාම ඒකට කියනවා ප්‍රසන්න මේ ඇතුළතින් එළියට බැලීම සහ එළියෙන් ඇතුළට ගැනීම කියලා. දැන් මෙතනදී අපි සමහරක් වෙලාවට මේ ඇතුළතින් ඉඳලා එළියට මම දන්නේ මහාචාර්ය පෙරමතුමා සමගත් අපිට කතා කරන්න පුළුවන්. දැන් මේ වෙලාවේ දැන් රටේ වුණත් තියෙනවනේ දැන් මේ වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවද නැද්ද? එතකොට මහා බැංකුවේතුමා කියනවා අපි ළඟ තියෙනවා මේ දේශීය විසඳුමක් හෝම් ග්‍රෝන් සොලියුෂන් එක. එතකොට මම දැක්කද පුවත්පත්වල විචාරකයෝ අහලා තිබ්බා මේකේ හැඩතලය මොකද්ද? කොහොමද ඔක කරන්නේ? සමහර මෙතුමාක පැහැදිලි කරයි. ඒතර දැන් ඔබ අහපු ප්‍රශ්නෙට එන්නේ එළියෙන් ඇතුළට යන්න නම් අපි ප්‍රසන්න බලන්න ඕනේ ලෝකේ අනිත් අය මොනවද කරලා තියෙන්නේ. ඒ සඳහා මේ වගේ දැන් අපි ඇත්තටම අර්බුදයකින් ඉන්නේ. මේ වගේ ඉන්න අර්බුදයක් වෙලාවට ඉදිරියේ බලන්න නම් ඊට සමාන්තරව පසුපසත් බලන්න කියලා තියෙනවා. මට ඒ සම්බන්ධයෙන් යම් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මම තවත් සරල කළොත් මේක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන්න නම් ඒ ප්‍රතිපත්ති සෑහෙන ප්‍රමාණයකට විද්‍යාත්මකව සකස් විය යුතුයි. එහිදී පුළුල් ජන සහභාගීත්වයක් ඔබතුමාත් මතක් කරපු විදිහට බහුතර අදහස් සම්බන්ධ කරගත යුතුයි. ඒ සම්බන්ධ කරගත් අදහස් වලින් වඩාත්ම හොඳම විසඳුම ලබා ගැනීමේදී ඔක්කොම සතුටු කරන්න බැරි වුණාට අපිට යමක් කළ හැකි නම් ඒ සඳහා පැහැදිලි ක්‍රියාමාර්ග පැහැදිලි වැඩපිළිවෙලක් ඒ සඳහා ලබා ගන්න ඕන ඉලක්ක කල්පනාකරණය උකට අපි කියනවා මේ රිසර්ච් බේස් මැනේජ්මන්ට් කියලා. ඕක අපි අඩුවෙන් කතා කරන එක. අපි පස්ව කතා කරන්න පුළුවන් කොහොමද කාර්ය සාධනයෙන් බවට මේ අපේ ඔළුවේ තියෙන දේවල් පෙළගස්සන්නේ කියලා. ඉතින් මම අර ඉස්සෙල්ලා පළවෙනි වටේදී කිව්වා අපි බලන්නේ ප්‍රතිපකාර දිහා තමයි. හැබැයි යන්නේ වරායට උනාට වරායට යන්නේ පියවරෙන් පියවර. ඒතකොට මේ පියවරෙන් ටික පෙළගස්සලා නැත්නම් අපිට යන්න බෑ. ඒ නිසා ගොඩක් වෙලාවට වෙන්නේ ප්‍රතිපත්ති තියෙනවා. ඒ වගේ අදහස් විතරයි. ඒවා ටික කාලයක් යනකොට තිබුණු තැනුත් නැහැ. ඊට පස්සේ අලුත් එකක් එනවා. ඒ නිසා අපි ආයේ මේ විසම චක්‍රේ දිගටම යනවා. අපි බලමු මේ විසම චක්‍රේ කොහොමද ලෝකේ අනිත්‍ය කඩාගෙන තියෙන්නේ කියලා. අපි ඒක ඉස්සරහට කතා කරමු. ස්තුතියි. අපි කතා බහ කරමින් සිටිනේ අද බහුවර්ණ හරි උත්තරයක් අපි තෝරා ගන්නට සූදානම් වන්නේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙට. ඒ තමයි අපි තාමත් දියුණු වෙලා නැහැ. රටක් විදිහට බැලුවොත් ඇයි අපිට දියුණු වෙන්න බැරි වුනේ? මේ ප්‍රශ්නෙට තමයි අපි උත්තරේ හොයාගන්නට මේ විද්‍යුතුන් සමග සාකච්ඡා කරමින් සිටින්නේ. සූදානම් වෙන්නේ කෙටි වෙලාවක් ගන්න. අපි කතා බහ කරන කාරණේ ඇයි අපිට තාමත් දියුණු වෙන්න බැරි වුනේ කියන කාරණේ. දැන් රටක් විදියට දියුණු වෙන්න බැරි වුනේ ඇයි කියන කාරණේ පිළිබඳව අපි කතා බහ කරමින් සිටින්නේ. හැබැයි ඔබ පොඩ්ඩක් ඔබේ හදවතට තට්ටු කරලා අහලා බලන්න පුද්ගලයෙක් විදියට ඔබ කොයිතරම්නම් දියුණු වෙන්නට උත්සාහ කරනවද කියන කාරණේ. කොයිතරම් ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කර ගන්නවද කියන කාරණේ. කොයිතරම් විධික්‍රම ඔබ ඒකට අනුගමනය කරනවාද කියන කාරණා. ඔබ විතරක් නෙමෙයි ඔබේ පවුලේ අය, ඔබගේ ඥාතීන්, ඔබ සියලු දෙනාම වෙන වරගෙන බලුවොත් පුද්ගලයන් විදියට දියුණු වන්නට බොහෝ සෙයින් බොහෝ දේවල් කරනවා. හැබැයි රටක් විදියට දියුණු වෙන්නට අවශ්‍ය කරන තැනදී පුද්ගලයාගේ වගකීම නොහොත් පුරවැසියාගේ වගකීම පිළිබඳ කාර්යභාරය ඔබ කොයිතරම් දුරට අතපසු කරනවාද නැත්නම් ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වනවාද කියන කාරණේ සම්බන්ධයෙන් ඔබගෙන්ම විමසා බැලිය යුතුයි. මහාචාර්යතුමනි, මට මෙන්න මෙහෙම දෙයක් ඔබතුමාගෙන් අහන්න හිතෙනවා. දැන් අපි හැමෝටම වගකීමක් සහ වගවීමක් කියන කාරණා දෙකක් තිබෙනවා. responsibility, accountability. හැබැයි කොයිතරම් දුරට අපි අනුන්ට ඇඟිල්ල දික් කරනවාද? පත්වෙන රජයන්ට ඇඟිල්ල දික් කරනවාද? විවිධ පාර්ශ්ව වලට ඇඟිල්ල දික් කරනවාද? බටහිර කුමන්ත්‍රණ වලට ඇඟිල්ල දික් කරනවාද? නැත්නම් අපි අපේ දුර්වලකම වහගන්නට ගොඩාක් දේවල් අපි පෙන්නනවා. හැබැයි අපෙන් වෙන්න ඕන වගකීම සහ වගකීම කියන කාරණේ සම්බන්ධයෙන් අපි ලොකු උනන්දුවක් නැත්නම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ.
ඔව් ඒකට මූලික වශයෙන් මේ ඒතුපුත වෙලා තියෙන්නේ අධ්‍යාපනයේ. අපේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම ප්‍රතිවගත වෙන්න ඕනේ, ප්‍රතිසංවිධානය වෙන්න ඕනේ. අධ්‍යාපනයේ අරමුණ අපි පැහැදිලි කරගන්න ඕනේ. මම හිතන්නේ අපි ඔය මම කියන්නේ නිදහස වුණත් මම කියන්නේ ඉනියා නිදහසක් කියලා. ඒ නිදහස අපි හැබැයිම අර්ථකථනය කළේ නැහැ. අපි විසින් අලුතෙන් ගොඩනගන යන සමාජය තුළ ඒ පුද්ගලයා සතු කාර්ය කොටස භූමිකාව කුමක් විය යුතුද කියන එක, අධ්‍යාපනයේ පරමාර්ථය කුමක්ද කියන එකවත් රටවැසියන්ට පැහැදිලිව තිබුණේ නැහැ. මට මතකයි මම විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ ඉන්න කුලපති ඇතුළු ආය කණ්ඩායම ඒගොල්ලන් සමග පරීක්ෂණ වගේ තියලා මගෙනුත් තව මේ මොනවද ඉගෙන ගන්න යන විෂයන් ඉතින් මම කිව්වාම දැනගෙනද කතා කරන්නේ මගෙන් අහන්න අනාගතය ගැන හිතලාද ওই විෂයන් අරගෙන මොකද්ද තියෙන අනාගතේ මම කිව්වා මම කැමති විෂයන් ඉගෙන ගන්න මට ඒ පිළිබඳ විශ්වාසයක් තියෙනවා ඒ නිසා මම මේ විෂය ඉගෙන ගන්න උදාහරණයකට මානව විද්‍යාව ඇන්ත්‍රොපොලොජි කියන විෂය ඒ විශ්වවිද්‍යාලයේ කුලපතියෝ ඔක්කොම මට කියන ඕක ඉගෙන ගන්න එපාලු මම කිව්වා ඉතින් එහෙනම් මේ විෂය මේක උගන්වන්නේ මොකද කියලා ඉතින් හරි පරස්පර විරෝධී කතාවක් එතකොට කොහොම හරි අන්තිමට බලනකොට දැන් ඒගොල්ලෝ කිව්වා ගුරුපත්වීමක්වත් ලබා ගන්න බෑ කොහොමද විශ්වවිද්‍යාලෙ පිටවෙනකොට මම බලාපොරොත්තු රහිත විදිහට මට කතිකාචාරකමක් හමුන ඒ විෂයේ ඉතින් මම කියන්නේ මේකයි දැන් ඒ විෂය මම ඉගෙනනවා මම ගෝල පිටස බී කළා මං මිනිසා කවුද මිනිසාගේ පරිණාමය මොකද්ද මිනිසුන්ගේ ඔය සමාජ ක්‍රම තුළ ඒ අය ඉටු කරන කාර්ය කොටස ඔබතුමා කිව්වා වගේ වගකීම් දරන්න සුසුසු පුද්ගලයා බී කළ යුතුයි කියන පදනමේ ඉඳන් මම හුඟක් වෙලාවට හිතුවක්කාර තනි ගමනක් වගේ යන්න ගියා ප්‍රතිඵලය මොකද්ද මම විශ්වවිද්‍යාලෙන් දොට්ට දාන්න ඒ කියන්නේ සැලසුම් මේව කළා ඉතින් එහෙම දේවල් වුණා අන්න ඒක මම කියන්නේ සාමාන්‍යයෙන් මුළු රටේ දේශපාලන ක්‍රමයක් ආර්ථික ක්‍රමයක් ආගමික සංස්ථා මේ සියලු සංස්ථා එකට වැඩ කරන්න ඕනේ ඒ පුද්ගලයා තුල තියෙන කුසලතාවයන් දිනු කළා දහම් පාසල තියෙනවා දහම් පාසලේදීත් කියන්න ඕනේ මෙන්න මේකයි රටට අවශ්‍ය පුරවැසියෙක් බිහි කරන්න රටේ පාසල් අධ්‍යාපනයේදී වගේම අපිත් මේ විදිහට දෙනවා මේ විවිධ ආගම් වල මේ විදිහට පාසල් තියෙනවා ඒ අවදානම තියෙනවා මම විශාල අවදානම් රාශියට උදාහරණයක් ඇටියට මම ගෞරව උපාධියක් කරාම ඒ උපාධියේ මට මුකුත් නෑ මේ පන්තියක් කියන එකක් මේ මට ඒ විභාග පරීක්ෂාවරු යම් දැනුමක් කළා තුනේ තා හොඳට කළා තියෙනවා කියලා බලනකොට කමිෂන් දාලා බලනකොට පළවෙනි පන්තියේ සමාර්ථයක් තියෙන ගෞරව උපාධිය හැබැයි නමුත් ප්‍රතිඵල නිකුත් කළා තියෙනවා මුකුත් නැති විදියට මොකද මම විශ්වවිද්‍යාලෙන් දොට්ට දාන්න ඕන විදියට ඉතින් මම කල්පනා කරන්නේ මොකක්ද ඉතින් අධ්‍යාපනයේ පරමාර්ථය මම මගේ භූමිකාව හඳුනගෙන මම ඒ දේ ඉටු කරමින් ඉන්නකොට මගේ වගවීම එතකොට ගෝලෙන් තැනීම ඒ දේවල් කරගෙන යනකොට ඇයි මාව දොට්ට දාන්නේ කියන්නේ මේ කුවන්තරණය කරන්නේ අන්තිමට මට මේ මිනිස්සුම පස්සේ කාලේ මම අල්ලගත්තා ඒ කුවන්තරේ කොට කර ඉතින් ඒ ගමන නිකන් අඬා වගේ වෙවුල කියනවා මෙහෙම නොකර බැරි ඉන්න එහෙම කළා අරක මේක ඕකද විය යුත්තේ ඈ අපි කොයිතරම් ආසාවෙන් හිටියද මේ රට දියුණු කරන්න මේ ඉතින් මම පස්සේ කාලෙක ලංකාවට ඇවිල්ලා විවිධ ආයතන වල මම රූපවාහිනී සංස්ථාවේ ආරම්භයේ පරිශනාසය අධිපතියට ඉන්න කාලේ මට පුහුණුව ලැබලා තුන ජර්මන් ආණ්ඩුවෙන් රූපවාහිනී නිෂ්පාදනය කරන්න මගේ දෙවෙනි නිෂ්පාදනයට මම කරා බලශක්ති අර්බුදයට අනාගත බලශක්ති අර්බුදයට විසඳුමක් හැටියට මේ අඟුණුකොළ පැලැස්සට ගිහලා ගුවන් අතර ජීව වායු හදන්නට ඉතාමත්ම විද්‍යාත්මක ක්‍රමානුකූලව සරල භාෂාවෙන් මම ඒක ඉදිරිපත් කළාම අධිපතිය මයින් අහන කාගෙන් අවසරයක් දුද මෙහෙම කළේ හිතුවක් කර විදිහට වැඩ කරන්න දෙන්න බෑ අරක මේ කියලා චිත්‍රපටේ තහනම් කෙරුවා තහනම් කළා මේ කිව්වා මේ මාව එළියට දාන්න තීරණය කළයි කියලා මම මේ මොකද හේතුව කියලා යා කෙලින්ම කිව්වා ඉංග්‍රීසි භාෂාවෙන් තමයි උත්තර දෙන්නේ I don't like you කිව්වා ඉතින් මම it's not a valid reason you can't say that you don't like you think no matter I have already decided to terminate your service කියලා ඒකද විය යුත්තේ
ඒකද ඉතින් මම කියන්නේ 82 දී මම දැක්ක අනාගතයේදී බලශක්ති අර්බුදයක් එනවා කියලා. එතකොට ඒ අර විෂන් කියලා එහෙම කියන්නේ. ඉතින් මම වගේ දරුවෝ සමහරලාට ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ඒවට මුණ දෙන්න ඇති. මමට තුනා හැකියාවක් ඒකට විරුද්ධව සටන් කරන්න. අන්තිමට මම ලංකාව අතර දාලා 72 ගියේ. මම ඒ කාලේ 72 ලියුව පොතයි 1956 එච්ච දේශපාලන වෙරළේ යන. පස්සේ කාලෙක මම 2019 ලංකාවට ආවෙලා මම ගිහින් බැලුවා පුස්තකාලේ. මගේ ඒ 72 ලියුව පොතත් නැහැ. ඒක විනාශ කළා. මගේ නමත් නැහැ පුස්තකාලේ. මම මගේ ආචාර්ය උපාධි නිබන්ධනය මම විශ්වවිද්‍යාලයට දුන්නා. ආචාර්ය උපාධි නිබන්ධනයත් ඒකනේ විනාශ කළා. මම ඒකේ කිව්වා අනාරක්ෂිතභාවයෙන් මිදීමේ මාර්ගය මම කියනවා. මේ මිනිස්සු කැමති නැහැ ජනතාව අනාරක්ෂිතභාවයෙන් මුදෙනවට. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන සදාකාලිකව ජනතාව අනාරක්ෂිතභාවයේ තියලා මොකද අපේ පාලනය පහසු වෙන්නේ නුඹලා අනාරක්ෂිතභාවයෙන් ඉවීම නුඹලා අධ්‍යාපනය නැතුව ඉඳීම පාසල් වේලපෙන් හැරයාම එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට ගිහලා ඒකේ මම ඔකට කියන්නේ බල්ලන්ට ලෙලි පොල් දෙන ක්‍රමය බල්ලා ඒකට කිසි පෝෂණයක් නැහැ වහපාපා ඉන්න ලෙල්ල. ඉතින් ඒක නෙමෙයිනේ අපිට වැරදුනේ ඔන්න ඔතනයි. අපි ඇයි අපේ සම්පත් ඒක මානව සම්පත ඊටාම වැදගත්ම සම්පත ශ්‍රමය ඒ ශ්‍රමය මම හිතන්නේ මිල නොකළ නොහැකි දෙයක් මේ අනි සම්පත් අපි දුහාරලා ඉවර වෙනවා කියලා නේද මොනවා හරි නමුත් මානව සම්පත මේ ලෝකේ පවතින තාක්කල් මේ උපදිනවා ඉතින් ඒ අය ඒකයි මම කිව්වේ අධ්‍යාපනයට විශාල වැඩ කොටසක් තියෙනවා කරන්න ඔබතුමා ආපු ඒ වගකීම සහ වගවීම තනිකර තියෙන කියන්නේ අධ්‍යාපන ක්‍රමය තුල දැන් මම උදාහරණ දුන්නානේ ඒ මට දඬුවම් දීමේ මොනවද කළේ තියෙන්නේ මගේ විභාගෙට ලකුණු කපලා විශ්වවිද්‍යාලෙන් මාව දොට්ට දාලා ඊට පස්සේ ඇවිල්ලා ඔක්කොම උපාධි අරගෙන ළඟට ඇවිල්ලා සේවය කරන්නාම අන්තිමට මේ දඬුවම් දීලා මොකද්ද මේගොල්ලෝ දුන්න ආදර්ශය මොකද්ද මේගොල්ලෝ කියන්නේ යන්නේ අනාගතයේදීත් මේ වගේ අය බිහි වුණොත් අපි උඹලට සලකන්නේ තේ જાතිය හොඳමයි හරිද ඉතින් මම බලනකොට ජනාධිපතිවරුන්ගේ දරුවෝ හරි අමතිවරුන්ගේ දරුවෝ හරි බලනකොට තාත්තලාගේ අඩිපාරමේ යමින් ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක වෙනම දේශපාලන සංස්කෘතියක් බිහි කරන්නේ අනිත් එක මම හිතන්නේ මට කියන්න ඉතාලම අවශ්‍ය දෙයක් තියෙනවා මේ ඉල්ලීමක් කරන්න සියලුම ඒ කියන්නේ දේශපාලන හරි ආගමික නායකයන් හරි ජනතාවගෙන් ඒ ජාතිකත්ව පිළිබඳ වැරදි සංකල්පය තියෙනවා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා ඒක ජනතාවට කියන්නේ ලංකාවේ විවිධ ජාතීන් නැහැ. මේ කතා කරනකොට කියනවා සිංහල ජාතිය, දෙමළ ජාතිය, මේ මුස්ලිම් ජාතිය කියලා කියනවා. දෙමළ ජාතිය කියලා එකක් ලෝකේ කොහොත් නැහැ. මුස්ලිම් ජාතිය කියලා තුනක නැහැ. දැන් තමිල්නාඩු වල තියෙන්නේ ඒ කියන්නේ ඒකේ ජන කොට්ටාසයක් ප්‍රාන්ත රාජ්‍යයක් ඒකට වෙනම මේ රාජ්‍ය මේ පිළිගැනීමක් නැහැ. අනන්තව නැහැ. ඒකට මුස්ලිම් කියලා රටවල් නැහැ. ඒ කියන්නේ පාකිස්තානය, මැලේසියාව, ඒ කියන්නේ ඉස්ලාම් ආගම හැබැයි ඒ රටවල නම් පාකිස්තාන නම් පාකිස්තාන ජාතිකයි. මැලේසියා නම් මැලේසියන් ජාතිකයි. නැත්නම් මුස්ලිම් ජාතිකයි නේ. ලංකාව විතර මුස්ලිම් ජාතිකයි. ඒකට කියන මුස්ලිම් ජාතික වෙනම රාජ්‍යයක් කියලා නැගෙනහිර. ඇයි ඉතින් අපේ මිනිස්සු පැනලා කියනවා මුස්ලිම් ජාතියක් තියෙනවා කියලා. ඒතකොට දෙමළ ජාතිය උතුරේ ඉල්ලනවා නිජබෝබි ඔව් අපි ජාතියක් කියලා. නෑ එක ජාතියයි. එක ජාතියයි ඒ ජාතිය දැන් අපි 1972 අවස්ථාවෙන් තීරණය කළා ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලාංකික වෙනවා අපේ විදේශ ගමන් බලපත්‍රයේ තියෙනවා ශ්‍රී ලාංකිකයි කියලා. ඉතින් අපි කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ එක රට එක නීතියක් එක ජාතියක් කියලා බිහි කරන විදිහක් නෑ. මොකද අපේම මෝඩ දේශපාලඥයෝ කට ඇරියුත් කියන්නේ මේ ජාතියට අපි සලකන්න ඕනේ මේ ජාති බෙද තියාගෙන ජාති බෙදන්නේ නෑ. ලංකා ජාතිය අපි මේ වර්ග ජන වර්ග. ඉතින් අන්න ඒක මම ඒක හේතුවක්. අපිට වැරදිච්ච තා අපි තාම හදාගත්තේ නැති මහ බරපතල ප්‍රශ්නයක්. අපි මේ ඔය ත්‍රස්තවාදී ප්‍රශ්න හරි ඇවිල්ලා මේ විදිහට මේ සුළු ජන කොටස සමානලා අන්තවාදීවට ගොදුරු වෙන්නේ අපි විසින් ඒ කියන්නේ අපේ වගකීම් දේශපාලකින් ඒ වගකීම් ඒවා ඉටු කරලා නැහැ. ඒවල වන්දි තමයි මේ ගෙවන්නේ අපි. ස්තුතියි ආචාර්ය අමින්ද වෙච්චිල අපේ මහාචාර්යතුමනි දැන් අපි රටක් විදිහට මේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව අපේ මහාචාර්ය එඩ්වින් මැතිතුමත් අපි කතා කරා නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට අවශ්‍ය කියන කාරණය. නමුත් ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වුණාද කියන එක පිළිබඳවත් අපිට කතා බහ කරන්න වෙනවා. දැන් වර්තමානයේදී අපි ඩොලර් පිළිබඳ අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. අපිට අපේ විදේශ සංචිත පිළිබඳව ගැටලුවක් තිබෙනවා. මේවා ලැබෙන අපිට ආදායම් මාර්ග සියල්ල අවහිර වෙලා තිබෙනවා. එතකොට අපි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව අපි කතා කරනවා. සේවා ආර්ථිකය පිළිබඳව නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව කතා බහ කරනවා. අමුද්‍රව්‍ය රට තුළට ගෙන්නගෙන නිමිද්‍රව්‍ය රටින් පිට කරන්නට අවශ්‍ය කරන නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව කතා බහ කරනවා. හැබැයි ඒ පිළිබඳව කතා බහ කරත් මම හිතන්නේ අපි පෙර කී කාරණේම තමයි
අපි පුනරාවර්තන වියදම් විදියට බොහෝ දේවල් යොමු කරාට ආදායමක් ලබා ගැනීම ක්‍රියාවලියක් පිළිබඳව තාම සාකච්ඡා කරන්නේ නැහැ. ලංකාවේ මම කිව්වේ දැන් ආර්ථික අර්බුදයේ ප්‍රධානම තැන තමයි අපිට සරිලන ආදායමක් නැති එක. ඔකනේ අද අපි කතා කරන්නේ. ආදායම කිව්වම එක්කෝ දේශීය රුපියල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩොලර් ආදායම වෙන්න පුළුවන්. දෙකම නෑ අපිට. දැන් දේශීය ආදායම කියලා කියන්නේ පොදුවේ ගත්තොත් අපිට බදු වලින් තමයි වැඩිපුර ලාභ ආදායම ලැබෙන්නේ. දැන් බදු ආදායම අපේ දළදේශ නිෂ්පාදිත ප්‍රතිශතයකට තමයි පිළිගන්නේ. අපි තිබුණා කාලයක් 20%ක 25ක ආදායමක් තිබුණා. හැබැයි ඒක දිගින් දිගටම අඩු වෙලා 2017 මගේ මතකයට 12.5ක් විතර ආදායමක් තිබුණා. ඒක 2019 20 වෙනකොට ගේනවා 108කට. දැන් 108 අපි ඉන්නේ. ඒ කියන්නේ මුළු දළදේශ නිෂ්පාදිතයේ ආදායම 108යි. ලෝකෙම රටවල් 6යි තියෙන්නේ මේ 108ට වඩා අඩු ආදායම් ලබන රාජ්‍යයි. හරි. ඒකෙන් පේනවා අපිට ආදායම් පිළිබඳ අර්බුදයක් තියෙනවා. ඒතර ආදායම් පිළිබඳ අර්බුදයක් තිබ්බම රජය මොකද්ද කරේ? රජය කරේ ඒ ආදායම අඩුකමට සල්ලි මුද්‍රණය කරා. එහෙම ආර්ථික දුවන්න පුළුවන් නම් ඉතින් පුළුවන් අපි පාර්ලිමේන්තුවත් වහලා මැෂින් 10ක් දාලා සල්ලි print කරනවානේ. දැන් ගිය කාලේ සල්ලි ටික අරගෙන බැලුවොත් එහෙම තියෙන සංඛ්‍යාලයක නායසරක් මහ බැංකුවේ සමහර සංඛ්‍යාලයක වලින් තහවුරු වෙනවා අපේ රටේ මුළු ආදායම බිලියන 1561යි. අපි සල්ලි print කරලා තියෙනවා 1490. නේද? තව 60ක් 100ක් print කරා නම් අපේ ආදායම ඩබල් කළා අපි. ඒතර මෙහෙම ආර්ථික දුවන්න බෑ. ඒ රුපියල් ප්‍රශ්න. ඒතර අපි රුපියල් ආදායම වැඩි කරගන්න වැඩක් කළා නෑ පහුගිය කාලෙම. දෙවෙනි එක තමයි ඩොලර් අර්බුදය. ඒතර ඩොලර් වලට අපි ඕනම දෙයක් ආනයනය කරද්දී අපනයනය කරද්දී අපි විදේශ මුදල් වලින් තමයි වමාරු කරන්නේ. ඒතර විදේශ මුදල් අපිට අවශ්‍ය වෙනවා. අපි පොදුවේ ගත්තොත් අපි කියන ඩොලර් කියලා තමයි වැඩිපුර කියන්නේ. එතකොට ඩොලර්ස් අපිට ලැබෙන ප්‍රමාණය සහ අපි ගෙවන ප්‍රමාණය බැලුවොත් ලංකාවේ ආනයන අපනයන වලින් අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම කියන අපනයන වලින් ආනයන වලින් අපි ඩොලර් එලිට යනවා. දැන් ආනයන අපනයන සංයුතිය ආරම්භ බලන්න. දල වශයෙන් අපි ඩොලර් 100ක් අපනයනය කරනකොට ඩොලර් 200ක භාණ්ඩ ආනයනය කරනවා. මෙන්න මේවත් එක තමයි මේ ආර්ථික අර්බුදය නිර්මාණය වෙන්නේ. ආදායම් වේදම් පරතරයත් එක්ක. ඒ සරල දෙයට අපි විසඳුම් හේව්වේ නැහැ තාම. ඒ කාලේ තමයි අපි ඉස්සර කිව්වා අපි කුෂිකාර්මික ආර්ථිකයක් කියලා. අදට ගොඩක් අය පුරුද්දට කියන මේ ලංකාව කුෂිකාර්මිකයි කියලා. හැබැයි ලංකාවේ කුෂිකාර්මික දායකත්වය 108යි දැන්. හරි 108යි. සේවාංශය තමයි 160 ගානක තියෙන්නේ. දැන් මේ රටක් අපිට පුළුවන් ද සේවාංශය විතරක් සංවර්ධනය කරලා ගෙනියන්න කියන කාරණේ අපිට තියෙනවා. මොකද ගොඩක් සංවර්ධන වෙච්ච රාජ්‍යයන් කාර්මික අංශ සංවර්ධනයෙන් තමයි මේ රට විශාල වේගෙන් ඉස්සරහට ගන්න පුළුවන්. කුෂිකාර්මික මතත් අමාරුයි, සේවාංශ මතත් අමාරුයි. හැබැයි අපි මේ බල තුලනේ තියාගත්තේ නැහැ. ඒක මොකද 108ක කුෂිකාර්මයක් තියාගෙන 160 ගානක සේවාංශයක් තියෙනවා. අවසාන ප්‍රතිඵලය මොකද? අපි හාල් ටික ආනයනය කරනවා. කුරහන් ටික ආනයනය කරනවා. පොල් ආනයනය කරනවා. තේ ආනයනය කරනවා. මොනවද අපි ආනයනය නොකරන්නේ? කියන්නේ මෑත කාලේ රජය තහනම් කරන වර්ග භාණ්ඩ වර්ග 367. ඔව්. මම කියන්නේ ඒක කලින් කළ යුතුය. දැන් තමයි තහනම් කරේ. පමා වෙලා හරි කරපු ලිස්ට් එක අරන් බලපුවම ලංකාවට කොච්චර වතුර ගෙනත් තියෙනවද? හරි. විශාල වතුර ප්‍රමාණයක් අපි ආනයනය කරලා තියෙනවා. ඇයි මේ? අපි අනිවාර්යයෙන්ම මේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරේ නැත්තම් මොකද අපි දැන් ගොඩක් වෙලාවට විදේශ විනිමයන ප්‍රධාන ආදායමකට පිළිගන්නේ ඇඟලුම් කර්මාන්ත. අපි ඇඟලුම් කර්මාන්ත 1988 විතර තමයි මේ කර්මාන්ත 100 පටන් ගන්න. එහෙම නැත්නම් කර්මාන්ත ප්‍රමාණය පටන් ගන්න. ඒකෙන් තමයි තාම මේ දුවන්න හදන්නේ. හැබැයි අපිට අදටවත් පුළුවන් වුණාද ඒ ඇඟලුම් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය හදන්න. 1988 කාලේ ඉඳලා හදන ඇඟලුම් කර්මාන්තයකට රෙදි ටික අපි හදලා නැහැ. බොත්තම් ටික අපි හදලා නැහැ. අපි කරන්නේ වෙන රටකින් ගෙනල්ලා මෙහෙ මහලා අපි කරන්නේ ශ්‍රමයේ සපයන එක විතරයි. අපි කර්මාන්තයක් හැදුවා කිව්වට වැලියු ඇඩිෂන් එක අඩුයි. වටිනාකම එකතු කිරීම අඩුයි. අර උතුම් ඉස්සලා කිව්වා මේ පොස්පේට් නිදී ගැන. අපි මෙහෙන් හාරලා වෙන රටකට යවලා එහෙන් පෝර ගෙන්න ගන්න. ඇයි අපිට පෝර ටික මෙහෙ හදන්න බැරි? මෙන්න මේ කරුණු නිසා තමයි මේ රට මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. නිසා ලංකාවේ ඉස්ලාම මං හිතන්නේ ඒක මම දන්නේ සර්වපාක්ෂික සමුළුවක්ද මොකක්ද කියන මට වචනේ තේරෙන්නේ නැහැ. නමුත් මම හිතනවා රජය දැන්වත් හොයලා බලන්න ඕනේ මේ අවුරුදු 70 ගානකට පස්සේ ඇයි අපිට මෙහෙම වුනේ? මොකද ප්‍රශ්නේ ඒ ගැටලුව තේරුම් ගන්න නැතුව උත්තර හොයන්න බෑ. අපි තාම ගැටලුව තෝරගන්නේ නැහැ. ගැටලුව හැම වෙලෙම කරන්නේ මේක උනේ ගිය ආණ්ඩුවේ තමයි මේක කරේ කියලා කියනවා.
ඊට පස්සේ මේ ආණ්ඩුව කියනවා නෑ නෑ මේ ආණ්ඩුව තමයි ඒක කරන්නේ කියලා. ඉතින් මේක කියන්නේ විසඳුමක් නෑනේ. අපිට පුළුවන් නම් මේ රටේ ගැටලුවට මේ හේතු වෙච්ච පදනම මේ අපි කතා කරා වගේ මේට වඩා රජයේ විධිමත් ක්‍රමයකට අධ්‍යයනය කරන්න. ඒකට කමිටියක් හරි ඕනම එකක් දාගන්න කමන්නේ. දාලා බලන්න අපි 47 අපි කොහෙද හිටියේ? 77 වෙනකොට අපි කොහෙද හිටියේ? එතනින් පස්සේ අපි කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? අපිත් එක්ක තරඟ කරපු ආසියාවේ අපි මාළකුට කියනෝනේ ජපානයට වඩා අපි $1 එකක් අඩුවෙන් තමයි හිටියේ. ඒක පුද්ගල ආදායම. අද අපිට පල්ලෙන් කවුද ඉන්නේ? අද ආසියාව රටවල් ගත්තම යාන්තම් එකක් විතරයි අපිට පල්ලෙන් යන්නේ. අනිත් ඔක්කොම අපි බව කරන් ගිහිල්ලා. මේ ගැටලු බැලුවොත් එහෙම අපිට පේනවා අපේ ආර්ථික කළමනාකරන විශාල වැරද්දක්. ඒකේ මම දකින පොදු වැරද්දක් තමයි ප්‍රසන්න මේ ආර්ථික ප්‍රතිපත්ති සහ දේශපාලන ප්‍රතිපත්ති මේ රත්නායක කියාගෙන ආව පොඩි එක තැනකට අපි ආර්ථික ප්‍රතිපත්ති සහ දේශපාලන ප්‍රතිපත්ති පටලගෙන තියෙනවා. හරි? ආර්ථිකය තුල දේශපාලන සහ දේශපාලන තුල ආර්ථිකය. අපිට ආර්ථිකය වෙනම තියෙන්න ඕනේ. මොකද ආර්ථිකය තමයි වැදගත් වෙන්නේ. දේශපාලනේ තියෙන දර්ශනය. අපි යන්නේ අනුරාධපුරට නම් ඒක පුත්තලෙන් පාරෙන් යනවද එහෙම නැත්නම් කුරුණෑගල පාරෙන් යනවද කියන එක අදාළ නැහැ. ඒක තමයි දේශපාලනේ. ඒතර අපිට ඉලක්ක නැහැ. අපි කරන්නේ මේ ආණ්ඩුව තියෙනකොට ඒ ආණ්ඩුවට ඕන දැක්මක් තියෙනවා ඊළඟ ආණ්ඩුවට ඊළඟට ඕන දැක්මක් තියෙනවා ඇමතිවරු මාරු වුණත් අපේ රටේ අධ්‍යාපනය වෙනස් වෙනවා සෞඛ්‍ය වෙනස් වෙනවා අපේ විෂයන් මම දන්නේ මම ඉගෙනගෙන තියෙනවා විෂයන් 8ක් O level වලට තවත් කොටසක් ඉන්නවා 6ක් ඉගෙන ගත්තා තවත් කොටසක් ඉන්නවා 10ක් ඉගෙන ගත්තා එයි මේ ඇමතිවරු මාරු වෙලා එහෙම මේ රටවල් ගෙනියන්න බෑ ඒකයි මම අර මුලින් කිව්ව තැනට ආයසරයක් આવතෙන් ප්‍රතිපත්ති නැහැ හොඳයි ආචාර්ය රත්නායක අපි කතා බහ කරමින් සිටි කාරණෙත් එක්ක ගියොත් දැන් අපි හොඳ කළමනාකරුවන් පිරිසක් හදාගන්නට අවශ්‍යයි මේ තියෙන මේ ඛේද වාචකෙන් මිදෙන්නට අපේ දියුණු රටක් බවට පත්වන්නට අපිට දියුණුවක් ඇති කරගන්නට අවශ්‍යයි. එහිදී ඊටමත්ම වටිනාම කළමනාකරුවන් පිරිස අපිට හමු වේ යුත්තේ සහ අපි නිර්මාණය කරගත යුත්තේ ව්‍යාපාරයන් සම්බන්ධයෙන් ආයෝජනයන් සම්බන්ධයෙන්. එතකොට අපේ දේශීය ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා බලගැන්වීම කියන කාරණය කොයිතරම් දුරට ශක්තිමත්ව කර තිබෙනවද කියන කාරණය. මීට කලින් වටේකදී මට මතකයි ආචාර්ය අමින්ද මතු කරපු කාරණයක් තිබුණා 70 ආණ්ඩු කාලයේදී සමෘද්ධ ආර්ථිකයක් ඇති කරගත්ත දේශීය ව්‍යාපාරිකයා ගොඩ ගන්නට පුළුවන්කම තිබුණා. අපි දැක්කා දේශීය නිෂ්පාදන කොයිතරම් දුරට ඇඟලුම් පැත්තෙන් අරගෙන බලුවත් දේශීය ව්‍යාපාරිකයන් කොච්චර බිහි වුණාද කියන කාරණේ. හැබැයි දැන් ඒක පොඩ්ඩක් අමතක වෙලා තිබෙනවා මේ දේශීය ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා බලගැන්වීම කියන එක. ප්‍රසන්න මේ සාකච්ඡාව යන රිද්මත් එක උතුමා මේක හොඳ මානයකට ගෙනාවා. මෙතනදී ඉස්ලාම් කියන කැමති දැන් අපි සමස්තයක් විදිහට ලංකාවේ ධනාත්මක සාධනීය දේවල් ඔක්කොම සාකච්ඡා කළොත් අපේ මේ විශේෂයෙන් ඔය යටත් වීත පශ්චාත් යටත් වීත එහෙම ඉඳලා අහම ගොඩාක් සම්පත් සහ ගොඩක් කරුණු කාරණා තියෙන රටක් විදිහට අපි මේ ඒ සවිමත් කාරණා තියෙනවා. අපිට ලයිස්ට්ුවක් කතා කරන්න පුළුවන් අපි අමතක කළා නෙමෙයි. එතකොට ඒ සියල්ල තියෙද්දි හැබැයි අපි මේ පහුගිය වසර දෙක තුනක විතර ඉඳලා විශේෂයෙන් මේ කොවිඩ් ඒ ආශ්‍රිත දේවල් එක්ක මේ දැන් තියෙන පොලින් නෙමෙයි විශේෂයෙන් කොවිඩ් වලදී අපි අර ඉන්ජෙක්ෂන් එක ගන්න පොලිමේ හිටිය වගේ තැන් ඉඳලා පොඩක් බලන්න යනකොට පුළුල්ල මතුවලා ආපු එකක් තමයි අපි ඔක්කොම ಜಾති තියෙනවා හැබැයි අපේ මේ මිනිස්සුන්ගේ ඇඟේ කල්පනාකරන්නේ නැද්ද කියලා. මොකද අපි ශිෂ්ටාචාරයේ ඉතිහාසය ඔක්කොම කතා කරගෙන එන ගම මේ කල්පනාකරණය වගේ එකක්. ඉතින් කල්පනාකරණය කියන වචනේ ඇත්තටම විද්‍යාත්මක ගත්තත් මේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ඒ විදිහට භෞතික විද්‍යාව ප්‍රධාන ආවත් මේ සමාජ විද්‍යාව කරත් මේ පහුගිය සියවසේ තමයි ඇවිල්ලා බොහොම ලාභාල විදිහට ඇවිල්ලා තියෙන්නේ. නමුත් කල්පනාකරණය දීර්ඝ ඉතිහාසයක් තියෙන විෂයක් විදිහට නූතන එකක් පමණයි. ඒතකොට ඒ සාකච්ඡාවේදී විශේෂයෙන් ඔය 1950 වගේ පස්සේ සහ මේ ලෝකේ ගමන් කරන දිශත් එක්ක විශේෂයෙන් ඔය යුරෝපයත් එක්ක ආපු අදහසක් තමයි මේ රටවල් වල තියෙන සම්පත් වලින් නැගිටින්න නම් ඒ රටවල් මෙතුමා ආර්ථික විද්‍යාවෙන් හොඳට පැහැදිලි කරමින් හිටියා කොහොමද මේ රටවල් වල තියෙන සම්පත් ටික වඩා හොඳට පෙළගස්ස ගන්න කියලා. මම හිතන්නේ මුල්වටේදී මහාචාර්ය පෙරේරා මෙතුමා සඳහන් කළා දැන් මේ භූමියේ ශ්‍රමයේ ප්‍රාග්ධනයේ තිබුණාට මේක හරියට ව්‍යවසායක වුණ නැත්තම් මෙන්න මේ
කාරණේ එකතු කරලා ගන්න බෑ කියන එක. එතකොට එහෙමනම් රටක් උඩට නගන්න නම් දැන් අපි මේ විශේෂයෙන් USA වගේ ඇමරිකාව වගේ ගත්තොත් මේ ප්‍රසන්න මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලින් තමයි ආර්ථිකය සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර ලංකාවේ මේ සංඛ්‍යාව ගත්තොත් මේක විශාල වශයෙන් සාකච්ඡා කරන මේ මම සම්බන්ධ වෙනත් මේ වගේ හම්බුවකට කතා කරලා තියෙනවා 100%ක් 3ක් ඒ වගේ අඩු ප්‍රමාණයක් තිබෙන්නේ. එතකොට මේකේ සවිබල ගන්නඳ ඒ පිළිබඳ කතා කර හිටපු එක විශාල පුපුරායමකට ලක් වුණා විශේෂයෙන් මෙන්න මේ කොවිඩ් එක ඇතිවෙච්ච හිරවීමත් එක්ක. එතකොට අපි දැක්කා මේ සම්බන්ධයෙන් වහම දෙයක් කළ යුතුයි කියන සමාජ කතිකාව. මම ඒ මාතෘකාව එහෙම තියෙද්දි ප්‍රසන්න පුංචි දෙයකට මම මෙතනින් පොඩ්ඩක් ගෙනියන්න කැමතියි. දැන් මේ වෙලාව වේගෙන් යන නිසා අපි දැන් මේ කතා කරන මාතෘකාවේ මේ අපි දිනුනේ ඇයි නැත්තේ කියන කාරණේ බලනකොට මම කිව්වා අර එළියෙන් ඇතුළට බලන්න ඕනේ කියලා. ඒතර මේ සම්බන්ධයෙන් ඊටාම ලස්සන කතිකා ලෝකයේ තියෙනවා. දැන් අපි ගත්තොත් අපි සුලභව සාකච්ඡා කරන මේ ඉන්දියාව වෙන්න පුළුවන්, ඊට පස්සේ සිංගප්පූරුවේ කතාව වෙන්න පුළුවන්, ඊවන් දකුණු කොරියාවේ. අද හතරවෙනි ආර්ථිකය. එතකොට කොහොමද ඒගොල්ලෝ නැගිටලා ආවේ, කොහොමද ඒක හැදුවේ කියන එක. ඒ වගේම මේ වෙලාවේ මම කැමතියි මතක් කරන්න මේ ලෝකේ පහුගිය මාස 3ක 4ක ඉඳලා ඊට වඩා ඉහළ මට්ටමේ දීර්ඝ සාකච්ඡාවක් කරන ප්‍රබල සාකච්ඡාවක් මතු කරන එක මේ ප්‍රබල මහත්මයෙක් ඉන්න එතුමාගේ නම රේ දලියෝ කියලා DALIO රේ දලියෝ කියන්නේ ඇමරිකාවේ ප්‍රධාන ධනවතුන් 25 දෙනාගෙන් එක්කෙනෙක්. එතුමා ප්‍රධාන ආයෝජකයෙක්. හැබැයි එතුමා අද ලෝකේ කතා කරනවා මේ කොහොමද ඇමරිකාවේ මේ වෙලාවේ තියෙන මේ පසුබෑම සහ චීනයේ නැගිටීම ගැන මම මේ මාතෘකාව මෙතනට ගේන්නේ මේ මෙතුමා ඒක සඳහා මම මේ අවශ්‍යයි කියලා හිතලා මම මේ එතුමාගේ පොතෙන් ඒක පිටුවකුත් ගෙනාවා පෙන්නන්න මේකෙදි මේ අලුත්ම ලස්සන පොතක් තියෙනවා එතුමා ලියලා මේ ලෝකේ නව පර්යාය ඒ කියන්නේ new order කොහොමද මේ සාර්ථක රටවල් නැගිටලා තියෙන නිසා අනිත් ඒවා වැටලා තියෙන්නේ කියලා. ඉතින් ඒකෙදි ඔබතුමා මේක පොඩ්ඩක් බැලුවොත් හොඳට පේනවා. දැන් මේකෙදි මම මේ පොඩි කාරණා ටිකක් කියන මේ ඒක මහාචාර්ය අමින්ද මෙතුමා කිව්ව තැනට සම්බන්ධ වෙන නිසා දැන් බලන්න මේ කඩාවැටීම දැන් ඇමරිකාවේ මේ වෙලාවේ මේ පල්ලෙහාට යනකොට දැන් බලන්න අංක 13 14 ඉඳන් මම කෙටියෙන් කියන්න 14 ඇවිල්ලා 13 large debts විශාල ණය බර ඊට පස්සේ 14 ඇවිල්ලා printing money එතකොට විශාල වශයෙන් මුදල් මුද්‍රණය කිරීම ඊට පස්සේ දැන් internal conflict එකකින් අපි දැනට එහෙම ප්‍රබල වෙන්නේ ඒකදී මහාචාර්යතුමා සඳහන් කළා ඊට පස්සේ loss of reserve currency දැන් ඩොලර් හිඟේ දැන් ඒතර බලන්න 13 14 16 ඊට පස්සේ 14 එන්නේ weak leadership මේ වෙලාවේ ජන විඥානය තුල රටේ අහන එකක් තමයි දැන් රටේ අපි තුමු ජනාධිපතිගේ ඉඳලා පල්ලෙහාට එනකොට කොහොමද නායකත්වය මොකද කරන්නේ එතකොට ඒක ගෙදරක නායකත්වයේද ආයතනයේ නායකත්වයේ ඉඳලා රට දැන් මේ වෙලාවේ මිනිස්සු නම් බලන්නේ රටේ නායකත්වය දිහා ඒ විදිහට මෙන්න මේ පූර්ව ලක්ෂණ දැන් 15 වෙනි පවතින. ඒතර අපි ඉන්නේ විශාල අරුබුදයක. එතකොට මේක නොවන මේ ආයත මේ ලෝකේ රටවල් නැගිට ඒවා අපි ගත්තොත් ඒ නැගිටේ බැලුවොත් මොනවද ප්‍රධාන වශයෙන් ගන්නෙ? strong leadership ඊට පස්සේ නවෝත්පාදන ගතිය inventiveness අධ්‍යාපනය strong culture ඒකෙදි මේ මහාචාර්යතුමා කිව්වේ අද අපි කතා කරන inclusive සම්බන්ධ වෙච්ච ඊට පස්සේ මේ සම්පත් කොහොමද මනා ලෙස බෙදී යන්නේ ඊට පස්සේ කොයි ආකාරයකද වඩා හොඳ තරංකාරීත්වය පවත්වාගෙන යන්නේ ඊට පස්සේ කොහොමද ආර්ථික වර්ධනයක් ඇති කරගන්නේ සහ මේ මූලික වශයෙන් ඉතින් ඒකෙදි මම තව එකක් ඉක්මනින් පෙන්නන්නම් මෙන්න මේ එක බැලුවොත් පේන්නේ මේ දර්ශකවල ඔබට පේන නැති දැන් චීනයේ නැගිටීම කොහොමද මේ කියන දර්ශකවලින් පටන් අරන් තියෙන්නේ ඒ නිසා ප්‍රසන්න මම කියන්න කැමතියි ඉස්සෙල්ලම අපි රටක් විදිහට නැගිටින්න නම් ඉස්සෙල්ලා බලන්න ඕනේ ලෝකෙ පිළිගත් ප්‍රධාන නිර්ණායක මොනවද කියලා. ඒ නිර්ණායක වලට අනුව අපි කටයුතු කරනවාද? ඒවා හරියට හඳුනගෙන තියනවාද? ඒකෙදී අර ඔබතුමා කිව්ව කල්පනාකාරීත්වය සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුම වගේ එහෙම දැන් අපි ගත්තොත් මේකෙදී අධ්‍යාපනය මේ මහාචාර්යතුමා පැහැදිලි සඳහන් කළා. ඊට පස්සේ තරංකාරීත්වය. ඊට පස්සේ අපි අපේ තියෙන මේ හබ් එක මේ මහාචාර්යතුමා එක මතු කරලා ගෙනාවා හරියටම කොහොමද මූල්‍ය මධ්‍යස්ථානයක් විදිහට අපි ඒ වැඩේ කරනවාද කියලා. ඊට පස්සේ වෙළඳාම. ඊට පස්සේ මේ විදිහට නවෝත්පාදන මේ තාක්ෂණ මේ කියන අංශ වලට යනවා. ඒතර මේ අංශ ටික හරියට හඳුනාගත්ත රටවල් ඒ සඳහා කිසියම් වැඩපිළිවෙලක් සහිතව. එතකොට මේ වරින් වර වෙනස් වෙන ක්‍රමයක් කරනකොට නෙමෙයි. දැන් ලෝකේ මේ තියෙන මේ
සාර්ථකත්වයේ ගන්න නම් අපි මේ නිකන් අපි දැන් උදාහරණයක් ගමු බැට් එකක් කරන් පිටණීට ගිහිල්ලා නිකන් වනන්න බෑ. එතන අම්පයර් කෙනෙක් ඉන්නවා, සෙකන්ඩ් අම්පයර් කෙනෙක් ඉන්නවා, තර්ඩ් අම්පයර් කෙනෙක් ඉන්නවා, තාක්ෂණේ බලන් ඉන්නවා. අපි කියනවා නෑ නෑ අපි අවුට් නෑ කියලා. හැබැයි මේ අනිත් බලන් ඉන්න ඔක්කොම අය කියනවා ඔගොල්ලෝ අවුට්. අවුට්. හැබැයි අපි කියනවා අවුට් නෑ කියලා. ඉතින් එහෙමනම් කොහෙද මෙතන හිටගන්නේ? ඒ නිසා එළියෙන් හරියට පණිවිඩය අරගෙන අතුලතින් මේ ගමන යන්න ලෑස්ති නොවන තාක්කල් මං හිතන්නේ අපිට දැන් නැගිටින්න තව කල්යයි. ඉතින් මෙතුමා කිව්වා වගේ මේ කොහෙන් හරි පටන් ගන්න විදිහක් තමයි එන්න ඕනේ. ඉතින් ඒකෙදි මේ කවුරු හරි පුද්ගලික කරනවා කියන එක නෙමෙයි මෙන්න මේ සාමූහික මේ එකතු කිරීම කොයි විදිහටද කරන්න පුළුවන් කියන මේ සාකච්ඡාව කොහෙන් හරි ආරම්භ වෙතු ඒකට මේ පුංචි හරි අදහසක් යොදු කරන්න ලැබීම ගැන සන්තෝෂ වෙනවා මේ වෙලාවේ. ස්තුතියි. අපි සූදානම් වෙන්නේ තවත් කෙටි විරාමයකට යන්නට. ඉන් අනතුරුව අපි තවත් කතා බහ කරමු. අපිට වැරදුණු තැන්, අපිට අත්හැරුණු තැන්, අපි නොසලකා හැරිය තැන්, අපිට කොයිතරම්නම් දැන් ඒ වාගේ ප්‍රතිඵල විඳින්නට සිද්ධ වෙලා තියෙනවද රටක් ජාතියක් විදිහට ලෝකයේ ඉස්සරහා මෙවන් අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙලාවක ලෝක වසංගතයක් පැතිරගෙන යන වෙලාවක අපිට මේ අභියෝගයෙන් ජය ගන්නට අවශ්‍ය කරන පරිසරය සඳහා ඉතාමත්ම අත්‍යවශ්‍ය දියුණුව නොහොත් ආර්ථික සංවර්ධනය අපිට කොයිතරම් ඇති කර ගන්නට පුළුවන්කමක් ලැබුණද නැත්නම් එහෙම වුණේ ඇයි කියන කාරණය සම්බන්ධයෙන් කෙටි විරාමයක් ලබා ගනිමු. අපි අවසාන මිනිත්තු කීපේ තමයි සිටින්නේ. අද අපේ බහුවර්ණ තුලින් හරි උත්තරයක් තෝරා ගන්නට උත්සාහ කරන්නේ අපිට දියුණු වෙන්න බැරි වුණේ ඇයි නැත්නම් අපි නොදියුණු රටක් ජාතියක් බවට පත් වුණේ ඇයි කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා බහ කරමින් සිටින්නේ මහාචාර්ය එඩ්වඩ් එම් පෙරේරා සහ මහාචාර්ය අමින්ද මෙත්සර පෙරේරා සහ ආචාර්ය සමන්විත රත්නායකයන් සමගින්. අවසන් වටේ මම කැමති ආරම්භය ලබා ගන්නට මහාචාර්ය එඩ්වඩ් මෙතුමන්ගෙන්. දැන් මේකෙන් අපි ගොඩ එන්න ඕනේ කොහොම හරි. එතකොට මේකට අපිට කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් සකස් කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. අපි කොහොමද ඒ කාරණේට පිවිසෙන්නේ? දැන් සැලසුම් ගැන මම හිතන්නේ අපිට පාලනය මේ දැන් සුදු පාලකින් විසින් අපිට දීලා ගියාට පස්සේ අපේ අය එක එක විදි අර්ථකථනය කළා. දැන් අර අන්දේව තැනෙට ගොඩතාව අල්ලලා කොස්සක් මංගෙඩියක් කුල්ලක් කිව්වා. නමුත් ඒකක්වත් නෙමෙයි අලියා. ඒ වගේ තමයි අපේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී මැතිවරණ ප්‍රකාශ සකස් කිරීමේදී හැම විටම පක්ෂ දේශපාලනය තමයි ප්‍රතිපත්ති තීරණය කරන්නේ. ආණ්ඩු කරන කෙනාට විරුද්ධ යාම තමයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය. දැන් ජර්මනිය ගත්තොත් එහෙම ජර්මනියේ මේ දක්ෂිණාංශික පක්ෂ තියෙනවා. ඒ දළදා රටක් වුණාට ඒකේ තියෙනවා වාමසික ප්‍රවණතාවයක් තියෙන පක්ෂයක් තියෙනවා. ඒතර ඒ සියලු දෙනාම අන්තිමට බලන්නේ ඒ රටේ නිෂ්පාදනයේ වැටෙනවලදී පවත්වාගෙන යනවා. අනික ඒ නිෂ්පාදන වල ගුණාත්මක බව ඒගොල්ලෝ හරි පිළිවෙල සමිඥානිකයි. එතකොට දැන් අපේ ලංකාවේ වැඩවසම් ක්‍රමය අවසන් වුණේ නැහැ. අපේ මාක්ස්වාදී නායකයෝ එල්ල කිව්ව ධනපති පන්තියේ භංග වේවා, අධිරාජ්‍යවාදී භංග වේවා කියලා කෑ ගැහුවා. නමුත් අධිරාජ්‍යවාදයක් ලංකාවේ එහෙම ස්ථාපිත වෙලා තුනෙත් නැහැ. ධනපති පන්තිය ස්ථාපිත වෙලා තුනෙත් නැහැ. අර අඩු ආදායම්ලාභී දුකටපත් වෙච්ච මිනිසුන්ට ඔබ අයිති වෙන්නේ නිර්ධන පන්තිකයට කියලා. ඒකන අර මාක්ස්වාදී දෘෂ්ටි කෝණයෙන් විතරයි බැලුවේ නිර්ධන පන්තිකයා කියන හඳුන්වන්නේ කවුද කියලා. නමුත් වැඩේ තියෙන්නේ නැති ධනේශ්වර පන්තියකට ධනපති පන්තිය භංග වේවා කියලා කිව්වම මිනිසුන්ගේ හිතවල ඇති වුණා ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක්. ඒ දැන් අපිට අන්තිම අර පැලයක් රෝපණය කරන්න වගේ මිනිසුන්ගේ මනස රෝපණය කළා මේක ඔබේ හතුරා. දැන් ව්‍යවසායකයෙක් ගත්තොත් ව්‍යවසායකයා මේ ශ්‍රමිකයාගේ හතුරා. ඉතින් ඒවා තිබුණොත් එimhe මිනිසුන්ගේ අදටත් ඒ කියන්නේ මේවා මම කියන්නේ දැන් බඩි බිරේක කරන අපේ හෙළ වෙදකමේ හරි ආයුධය හරි මන්දන ඉංග්‍රීසි දෙකකට වඩා හෙළ වෙදකමේ තමයි බඩ සුද්ධ කිරීම කරන්නේ. මොනතරම් මේ ආහාර දුන්නත් වැඩක් නැහැ බඩ සුද්ධ කළා මේ බඩ ආමාශය පිරිසිදු කළේ නැත්තම්. අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ සෑම දෙයක්ම අපි
විවගත කළා අපි ඒකේ කෘත්‍ය හඳුනා ගන්න ඕනේ ස්ථරීකරණයක් සමාජයේ තියෙන ස්ථරීකරණයක්. ඒ අනුව තමයි ඒ කියන්නේ සමාජයක් ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඒ පිළිබඳ කිසිම අවබෝධයක් නැති දේශපාලනඥයෝ මේ බලයට ඇවිල්ලා ඒගොල්ලෝ යෝජනා කරනවා අපි මෙන්න මෙහෙම කරලා දැන් උදාහරණයක් ඇටියට මේ මම උදාහරණ වශයෙන් කතා කරන්නේ මෙහෙමයි අපිට බොහෝම අර මම හිතන්නේ ඔව් කතා කරන්න පුළුවන් දහසක් දේවල් අපිට කතා කරන්න පුළුවන් මේ ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙමයි කියලා මම යෝජනා කරන්නේ මේකයි අපි මිනිසුන් තුළ ඇතිවන අනාරක්ෂිතභාවය නැති කරන්න මොකද මේ මා විසින් ඉදිරිපත් කරන න්‍යායට අනුව දේශපාලන විඥාණය ගොඩනැං වෙන්නේ අනාරක්ෂිතභාවය පිළිබඳ මිනිසා තුළ තියෙන හැඟීම කියන එක. ඒක න්‍යායක් හැටියට පිළිගන්නුණා. දැන් මම හිතන්නේ අපි අතීතය ගැන කතා කරනවට වඩා හෙට අලුත් සමාජයක් නිර්මාණය කිරීමේදී අපිට අවශ්‍ය කරන අනිවාර්යයෙන්ම න්‍යායික පදනමක් අවශ්‍ය කරනවා. ඒ නිසා මම කියන්නේ අර පැරණි ගතානුගතික ධනවාදී මේව ගත්ත ඕනෙත් නෑ. අපිට දැන් යාල්පැනු මාක්ස්වාදී එක අවශ්‍යත් නෑ. අපි ඒ සංකල්ප හරහා මිනිසුන්ට විස බීජ ඔලුවට දාලා ඒ මිනිසුන් දැන් මේ නිෂ්පාදනකවදී වර්ග ભેද නැතුව ආගම් ભેද නැතුව මේ සියලු දෙනාම මානුෂික ශ්‍රමයක් විතර තියෙන නැතුව මේ ද්‍රවිඩ ශ්‍රමය මුස්ලිම් ශ්‍රමය එවනත් බෞද්ධ ශ්‍රමය ඉතින් ඒ විදිහට අපි මේ ශ්‍රමය බෙදන්න නරකයි. ඒ තමයි බලය බෙදීම කියලා කියනවා. මේගොල්ලන්ට බලය දෙන උතුරට බලය දෙන්න ඕනේ නැගෙට බලය දෙන්න ඕනේ මේ වර්ගයට මෙහෙම දාලා නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. වාර්ගික පදනමක් උඩ ආගමික පදනමක් උඩ පක්ෂ තියාගන්නත් බෑ. ඒ පක්ෂ වලට නම් දාන්නත් බෑ. ඒ කියන්නේ ඒ වර්ගයේ නම දාලා හරි ආගමේ නම දාලා හරි ආගම දේශපාලනයෙන් ඈත් කරලා තියන්න ඕනේ. තනිකර ඒ කියන්නේ අනාගතේ දැන් අපිට සවන් දෙන මේ මහා ජනතාව කල්පනා කරන්නේ ඉදිරි වසර කිපතල මහා මැතිවරණයක් කරනවා. මහා මැතිවරණයේදී අර පැරණි විදියට මේ පක්ෂ බලයට ගෙන්න උදව් කරන්න එපා. ඒ කියන්නේ මේ උගත්කමක් නැති නූගත් එහෙම නැත්නම් දූෂිත පාලකයන්ට බලය දෙන්න වෙනුවට පුළුවන් තරම් උත්සාහ කරන්න සැලසුම් ඉදිරිපත් කරන අර විකල්පය කියන එකත් විහිළුවක්. අපි විකල්පය අපි ඇල්ල විකල්පයක් කරන නෑ. විකල්පය නෙමෙයි. හරි විසඳුම දෙන කණ්ඩායම පමණක් තෝරගන්න ඒ අය මේ අනාගත අලුත් පරපුර බී වේවි. ඒක දැනුමැති අය ඉන්න පෙළ ගහලා ඉන්නවා. නමුත් එයාට එළියට එන්නට දෙන්නේ නැහැ. මොකද අනාරක්ෂිතභාවයෙන් පෙළන ඔය දැන්ට ඉන්න පාලකයෝ ඔක්කොම. ඉතින් මම කියන්නේ මේකයි. එයාගේ අනාරක්ෂිතභාවයත් අපි නැති කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ පීඩාවට පතුල් වෙන මිනිහගේ අනාරක්ෂිතභාවය නැති කරන්න. ඒක කරන්න පුළුවන් වෙන්නේ සාමූහික විඥානයක් ඇති කරන්න ඕනේ. ඔක පොදු විඥානයක්. ඒක තුළින් අපිට පුළුවන් අපේ නිෂ්පාදන ක්‍රියාව දියුණු කරලා අපේ මේ නිර්යාත වැඩි කරලා අපිට අවශ්‍ය කරන මේ අර මේ ගෙන්නන්න. ඒ තුලින් මම හිතන්නේ මම නම් සර්ව සුභවාදීව හිතන්නේ අපිට පැහැදිලිවම අලුත් හෙටක් නිර්මාණය කරන්න පුළුවන් කියන පදනමේ මම ඉන්නේ. ස්තුති මාචාර්යතුමනි මාචාර්ය අමින්ද අපි ඔබතුමාගෙන් අහන්නේ ඊට ඉක්මනින් අපි කරගත යුතු වෙනස්කම් මොනවද? ලංකාව සංවර්ධනය කරන්න නම් අපි කියනවා එක්ක කෙටි කාලින විසඳුම් තියෙනවා සහ දිගු කාලින විසඳුම් තියෙනවා. ඒත් කෙටි කාලින විසඳුම් මේ තියෙන තත්ත්වවලදී අපි බලන්න වෙන්නේ මේ අපිට ගැටලුව පේනවනේ දැන්. අපිට ගැටලුව පේනවා මිනිස්සු දැන් රැ යනකොටත් අපි දැක පොලිමේ ඉන්නවා. තෙල් ගන්න මිනිස්සු පොලිමේ ඉන්නවා. දැන් තව ටික දවසකින් ආයෙ ඉන්නවා කිරිපිටි පොලිමක්. තව ටික දවසකින් ගෑස් පොලිමක් ඉන්නවා. ඇයි මේව නැති වෙලා තියෙන්නේ? මේව නැති වෙලා තියෙන්නේ එක පැත්තකින් කරනවා ඩොලර් නැහැ. તો ඩොලර් නැති උනේ ඇයි? ඔන්න අපේ ආනයන අප නැහැ. එහෙම නැත්නම් අර අපේ තිබිච්ච විදේශ විනිමය සංචිත පිළිබඳ අර්බුදය එනවා. ඒ කියන්නේ අපි කරකිලා එතන යනවා. අපි ඒ අර්බුදයට දිගු කාලින විසඳුමක් ඕනේ. නමුත් අපි දැන් බලන්න ඕනේ මේ කෙටි කාලින විසඳුමක් දීලා මේ රටේ ජනතාව මේ විදින දුක් කන්දරාවෙන් බේරගන්න එක. නැත්තම් මේක දිගින් දිගටම පැටලි යනවා. අපිට අද ගැට ගහිච්ච නූලේ කොන හොයාගන්න බැරුව මේ ඉන්නේ. කොහෙන්ද මේක පැටලුනේ? ලිහන්න අපි තැනක් දැනගන්න ඕනේ. දැන් අපි එහෙම ගැටලුව පේනකොට අපි අර ජනතාවට පුරුදු කරන්න උත්සාහ කරනවා. දැන් සමහර අය හිතනවා පාන්දර එක වෙනකන් හරි කමන්නේ පොලිමේ ඉඳලා තෙල් ටිකක් හම්බුනම ෂෝ. මිනිස්සු සතුටුයි. එහෙම තැනකට අපි තල්ලු කරලා තියෙනවා. ඉතින් කෙටි කාලින විසඳුම් හොයන්න නම් අපි තේරුම් ගන්න ඕනේ ලංකාවේ හඳු මේ කඩාවැටලා තියෙන දේශපාලනේ නෙමෙයි. වෙළඳපොළ කඩාවැටීමක් තියෙනවා. මේ මාකට් ෆේලියර් එකයි පොලිටිකල් ෆේලියර් කියන එක දෙකක්. මම තාම දකින්නේ රජය හිතන් ඉන්නේ මේක දේශපාලන කඩාවැටීමක් කියලා. ඒ නිසා තමයි ඇමතුරු මාරු කරනවා, ඔලු මාරු කරනවා, සභා ගාණ්ඩු ගැන කතා කරනවා.
මේකක්වත් හරියන්නේ නැහැ. මේ රටේ වෙළඳපොළ කඩා වැටලා තියෙනවා. ඒතර වෙළඳපොළ කඩා වැටුණාට පස්සේ අපි නියෝ ක්ලාසිකල් ඉකොනොමික්ස් වල කතා කරනවා වෙළඳපොළ කඩා වැටුනම රාජ්‍ය කාර්යභාරය මොකක්ද කියලා. මම දකින්නේ ඒ වෙළඳපොළ කඩා වැටිච්ච වෙලාවේ රජය කළ යුතු සියලුම කරුණු වලින් මේ ආණ්ඩුව දැන් අයින් වෙගෙන යනවා. අපි දැන් අඩුම ගානේ බාණ්ඩක මිල තීරණය කිරීම රජයට සතු දෙයක් නෙමෙයි මේ වෙනකොට. දැන් ඊයේ දවසේ ගෑස් මිල එකක සමාගමක් වෙනවා 4200යි කියලා අනිත් සමාගමක් වෙනවා 3800යි කියලා. මේ එක සමාගම රජය සතුයි. හැබැයි රජය කියනවා අපි ගෑස් වැඩි කරේ නැහැ කියලා. ඒත් රජය කියද්දී කොහොමද ගෑස් වැඩි වෙන්නේ? මම දැක්ක දැන් ලයිට් බිල යන මේ කියන්නේ ලයිට් කපනකොට ඇමතිවරයෙක් කියනවා මේක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්. අපි කියලා තියෙන ලයිට් කපන්න එපා කියලා. ඒකට ලයිට් කපන්නේ අපිද? මේ අපි කැමැත්තෙන් ලයිට් කපලා කලවරේ ඉන්නව නෙමෙයිනේ. මේ කටියට ගැටලුව හොයාගන්න බෑ. ගැටලුව හොයාගන්න බැරි නිසා තමයි මම කිව්වේ ඉස්සෙල්ලා තියෙන දෙයට විසඳුම් කරන්න. තුවාලයක් තියෙනකොට තුවාලෙට බෙහෙත් කරන්න ඕනේ. පස්සේ බලමු තුවාලෙට හේතු මොනවාද කියලා. ඒ නිසා දිගු කාලින විසඳුම් ගැන කතා කළ යුතුයි. කෙටි කාලින ගැටලු වලට විසඳුම් හොයන්න ඕනේ. ඒකට කෙටි කාලින විසඳුම මොකක්ද කියනකොට ඔක ඉස්සෙල්ලත් කතා වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දපේ විසඳුම. එහෙම නැත්නම් වෙනත් විසඳුමක්ද කියලා මම හිතනවා. රජය කළ යුතු පළවෙනිම දේ තමයි අපේ ආයෝජකයන්ගේ සහ මිනිස්සුන්ගේ විශ්වාසය ගොඩනංවන එක. මේ රටේ අද පොලිම ඉන්න මිනිස්සු රට දාලා යන්නේ. ඒ කියන්නේ මේ රට ගැන කිසිදු විශ්වාසයක් නැහැ. ආයෝජකයෝ ලංකාවට එන්නේ මේ රට ගැන විශ්වාසයක් නැහැ. විදේශ රටවල ඉන්න ශ්‍රමිකයෝ සල්ලි වන්නේ බැංකු වලට විශ්වාසයක් නැහැ. ඉතින් ඉස්සෙල්ලා විශ්වාසය හදන්න. රජයේ ප්‍රතිපත්ති හදලා පෙන්නන්න ඕනේ මේක මේ පක්ෂ ප්‍රතිපත්ති නෙමෙයි රාජ්‍ය ප්‍රතිපත්ති කියලා. ඒක හැදුවොත් එහෙම අපිට මේක යම් ආකාරයක ගොඩ යන්න පුළුවන්. මේක බේර ගන්න පුළුවන්. ඉස්සෙල්ලා චූටි තැනක විසඳුම හොයන්න කියන්නේ. චූටි තැනක විසඳුම හෙව්වොත් අපිට පුළුවන් මේක ටිකෙන් ටික උඩට ගෙනියන්න. නිසා මම කියන්නේ මේ අර්බුදේ තාමත් අපිට විසඳුමක් තියෙන අර්බුදයක්. හැබැයි රජය තාම විසඳුම තියා අර්බුදේ හොයාගෙන නැහැ. ඒකයි ගැටලුව තියෙන්නේ. ස්තුතියි ආචාර්ය සමුද්‍රරත්න නායක. ඔබතුමන් දකින්න විදිහට අපේ ඉක්මන් කාරණේ බවට පත් වෙන්න ඕනේ කොහොමද මේ අර්බුදයෙන් ගොඩ යන්නට? ඉතාම පැහැදිලි ප්‍රසන්න මම ආර්ථික කාරණා සම්බන්ධයෙන් මෙතුමා ඉවර කරන තැනින්ම පොඩ ඉස්සරහට ගෙනිච්චොත් අපිට දැන් අපි අර්බුදයක ඉන්නවම නැවතත් කියනවා අර්බුදය තමයි මේ වෙලාවේ ඒ ආර්ථික කාරණා සම්බන්ධයෙන් ඉතාම ආසන්නතුම ගත යුතු තීරණ කීපයක් තිබෙනවා. ඒකට මේ වෙලාවේ අපි දන්නවා රජයේ පවතින ආණ්ඩුව එනවා යනවා. එතකොට මේ වෙලාවේ මේ සම්බන්ධයෙන් දැන් ආණ්ඩුව පත් කරලා තිබෙනවා ආර්ථික මේ විද්වත් මණ්ඩලයක්. ඉතින් මාස මේ නව මේ රජයේ යටතේ මාස 26කට පස්සේ එහෙම එකක් පත් කරපු එක හොඳයි. හැබැයි ලෝකේ අපි අනිත් රටවල් වල එවැනි මේ සංහිතීන් පත් කරනකොට අනුගමනය කරන ඉතා හොඳ ක්‍රියාමාර්ග විචක්ෂණ ක්‍රියාමාර්ග සහ අපි කරලා තියෙන විදිහ ගැන වෙනම ගැටලු තියෙනවා. ඉතින් ඒක ඒ විදිහට මේ ඕන්ට සහ දැන් මේ වෙලාවේ තීරණ ගත හැකිව තිබෙන්නේ අපේ මේ තියෙන සංචිත අර්බුදේ නම් මෙතුමා කිව්වා වගේ දැන් මේ තියෙන ආර්ථික විද්වතුන්ගේ සියලුම දේවල් මම පහුගිය දවස්වල පොඩක් අධ්‍යයනය කළාම පේන එකක් තමයි අපිට දැන් 17 වෙනි වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටවත් යන්න වෙන තත්ත්වයක් තියෙනවා. මොකද එතනට ගිහිල්ලා ඊළඟ මාස 6 ඇතුළත කරන කළමනාකාරීත්වය ඊට පස්සේ මේ ආර්ථික කළමනාකාරීත්වය අවශ්‍යයි. මේ මාස 6ට ඊට පස්සේ ඊළඟ දෙවෙනි එක මෙතුමා ඊටාම වැදගත් එකක් තමයි දැන් සමස්ත මේ විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීම. අපි මෙන්න මේ වැඩ පිළිවෙලට යන ගමන් මේකෙදි මේ පැලස්තර එහෙම දාන්න බෑ. මේකේ කාරණා කීපයක් එක සමාන්තරව සිදුවිය යුතුයි. ඒ ගමනත් සමග මේ අපි දන්නවා ආර්ථික මූලධර්ම. ඒ කියන්නේ අපේ ආදායම් වැඩි කරගන්න විදිය සහ අපේ මේ ඒ සම්බන්ධ ජාත්‍යන්තර ආයෝජන ලබා ගන්නදී. මොකද මේ තියෙන තත්ත්වය අනුව අර මම ඉස්සෙල්ලත් ගත්ත උපමාව මොකද හේතුව අම්පයර් කියනවනේ ඔයගොල්ලෝ අවුට් කියලා. ඒ වගේ දැන් අපේ තියෙන මේ වර්ගීකරණ මේ තක්සේරු කිරීම වලදී අපි පාවිච්චි කරන රේටින්ග්ස් වලින් අපි තවත් අඩු වුණොත් එහෙම ඒ ඊළඟට තව රුපියල් 10ක් හරි එන්න තියෙන එකත් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ශනිකව දැන් මේ වෙලාවේ ඉතාම ඉක්මනින් මේ දැන් මේ ගස් ටික හිටවීමේ අවශ්‍යතාවය එතන තිබෙනවා. ඊළඟට
මෙන්න මේ කාරණේදී අපි තේරුම් ගත යුතුයි අනිවාර්යෙන්ම මේ මහාචාර්යතුමත් මතක් කළා අපි ඉදිරියට කල්පනා කරනවා නම් මේ රට මොකද ලෝකයේ තියෙන ප්‍රධාන නිර්ණායක තරංකාරීත්ව නිර්ණායකේ නව උත්පාදනය යහපාලනය පිළිබඳ ලෝකයේ තියෙන නිර්ණායක ඊට පස්සේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන නිර්ණායක මේ විදිහට ලෝකයේ තියෙන අපේ සාර්ථකත්වයේ කුමන නිර්වචන අනුව හරි මනින. එතකොට වෙල්ත් නේෂන් එකක් හරි හෙල්දි නේෂන් එකක් හරි. එතකොට ධනියත් හෝ මේ සෞඛ්‍යමත්. එතකොට මෙන්න මේ අපි හිත ගන්න තැන අනුව යන්න නම් අපි හඳුනාගත යුතු ප්‍රධාන දර්ශක ටිකක් තියෙනවා. ඒක හරියට ප්‍රසන්න අපි වාහනේ ඉඳගත්තාම තෙල් වතුර අපිට දෙපැත්තේ මේ කන්නඩිය වගේ ඉස්සරහා පිටිපස්ස සහ මේ ඉඳගෙන ඉන්න පුද්ගලයා මේ යනවා වගේ වැඩක් මෙතන තියෙන්නේ. ඉතින් එක වෙනස තියෙන්නේ මෙන්න මේ රාමුව හරියට හඳුනාගත යුතුයි. ඒකෙදි දර්ශක තියෙනවා. ඒ අපේ දර්ශක අනුව තමයි මේ රට ගෙනියන්න පුළුවන්. ඒ නිසා කවුරු බලයටපත් උනත් මේකට අපි පත් කරගත යුත්තේ මේ සවිඥානිකව මෙන්න මේ කාර්යය සාමූහිකව සිදු කර රටට මේ දැක්මක් ඇති කරමින් ඒ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් මේ කියන විශ්වාසය මට තියෙනවා. නමුත් මේ ඒ ගමන දිගු කාලිනයි. ඒ ගමන දිගු කාලිනයි. හැබැයි අර ශනික මේ ප්‍රශ්න වලට විසඳුම් ශනිකව ලබා දී යුතුයි. ඒකයි මගේ විශ්වාසය. හොඳ බොහොම ස්තුතියි. අපි අද බහුවර්ණ තුලින් හරි උත්තරය තෝරා ගන්නට උත්සාහ කළේ. සාමය විද්වතුන් සමග සාකච්ඡා කළේ අපිට තවමත් දියුණු වෙන්න බැරි වුණේ ඇයි නැත්නම් අපි තවමත් නොදියුණු ඇයි කියන කාරණය පිළිබඳවයි. විශේෂයෙන්ම අපිට අපේ කලාපයේ නැත්නම් අපේ කලාපයේ විදේශපාලනය පිළිබඳව කතා බහ කළත් බොහෝ වෙලාවල් වලට අපිට පිටුපසින් සිටපු රාජ්‍යයන් ඔවුන් අපිව අභිබවා ගොස් තිබෙනවා ආර්ථික ස්වයංපෝෂිතය සමගින්. ඊළඟ කාරණේ බවට පත් වෙන්නේ අපි බොහෝ වෙලාවල් වලට අපේ බුද්ධිමතුන් අපේ විද්වතුන් ඔබතුමන්ලා වැනි අය බුද්ධිගලණය හරහා අපේ රටෙන් පිට කරන්නට අපි මේ නිදහසින් පස්සේ දශක 7ක කාලය තුලදී අපේ පත්වෙච්ච සෑම රජයක්ම ඔවුන්ගේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ඇතිවෙච්ච දුර්වලතාවයන් නිසා කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා අපිට දැන් සිදු වෙලා තිබෙනවා මේ අභියෝගයන් වලට මේ අපේ මුහුණ දීපදිනා වූ අර්බුදකාරී තත්ත්වයන් වලට අලුතින් විසඳුම් සොයා ගන්නට. ඒක තමයි අපිට සිද්ධ වෙලා තියෙන දේ. ඒක තමයි අපිට ඔබතුමන්ලා හා කරපු සාකච්ඡාවලදී අපිට මේ කතා බහේදී අපිට ගන්නට තිබුණු කාරණේ. ඒ කියන්නේ අපි තාමත් නොදියුණු අපි බොහෝ වෙලාවල් වලට නිසි වේලාවට ගත යුතු තීන්දුව తీරන නිසි වේලාවට නොගැනීම නිසා කියන කාරණය. අපි අද මේ කතිකාවට ආරාධනා කරා ජාත්‍යන්තර සමාජ විද්‍යාඥ මහාචාර්ය එඩ්වඩ් එම් පෙරේරා මහතුමන්ට බෙහෙවින්ම ස්තුතියි ඔබතුමන් අපේ ආරාධනය පිළිගෙන පැමිණියට. ඒ වගේම වයිඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මිත්සිල පෙරේරා මහතුමන් බොහොම ස්තුතියි ඔබතුමන්ටත්. ඒ වගේම කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක ආචාර්ය සමන්ත රත්නායක මහතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. අපි සූදානම් වන්නේ බහුවර්ණ තුලින් අද දිනයට සමුගෙන යන්නට. අපි යලිත් ලබන සඳුදා රාත්‍රී 10:15ට බහුවර්ණ තුලින් කාලීන සමාජ ගැටලු වලට නිවැරදි උත්තරය නැත්නම් හරි උත්තරය තෝරා ගැනීමේ කතිකාව සමග හමු වෙ බලාපොරොත්තු වෙනවා. ප්‍රාර්ථනා කරන ඔබට සුවදායි රාත්‍රියක්.